දැන් එමනම් සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. දෙවෙනි වතාවටත් ශබ්ද නගා සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මින් තේ කීන බීජා විරුල්ලිඤ්ඤන්දා නිබ්බන්ති දීරා යතායම් පදීපෝ තුන්ලෝකාග්‍ර මාගේ භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් අවසර ලැබේවා මේ භයංකර සසර කතරින් ඈතර වීම පිණිස බුදු පියාණන් වහන්සේ විසින් අද වගේ උතුම් වූ දවසක දේශනා කොට වදාලා වූ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් අපහට අවසර ලැබේවා নমස්කාර වේවා ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අප කරා ගෙන එන්නා වූ ගෙන ආවා වූ ආර්ය පුද්ගල මහා සංඝරුවන්ට අපගේ নমස්කාරය වේවා අපහට අවසර ලැබේවා විශේෂයෙන්ම අපගේ ධම්මැස පාදන්නා වූ ඒ අනුත්තර පින්කෙත අති පූජනීය පිටිකල ගුණරත්න සාමීන් වහන්සේගෙන්ද අපහට අවසර ලැබේවා කාරුණික පින්වතුනි අද දවසේ මේ පින්වතුන් දන්නවා උතුම් වූ ඇසළ පුන් පොහෝ දවස අද වගේ දවසක තමයි ගෞතම බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ සංසාර සත්වයා සසර කතරින් ඈතර කරවීමේ මහා කරුණාවෙන් යුක්තව ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මේ ලෝවැසියන්ට දේශනා කොට වදාලා වූ මුල්ම දවස ඇසළ පුන් පොහෝ දිනේ බරණැස ඉසිපතනාරාමේ මිගදායේදී තමයි අනුත්තර වූ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වුවේ. අප විසින් අද උත්සාහ කරන්නේ අනුත්තර වූ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තුළ ඇතුළත් වන චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ වූ ඊටාම වැදගත් කරුණු කිහිපයක් මේ පින්වතුන්ට සිහිපත් කරලා දෙන්නට. දැන් මේ පින්වතුන් නිතරම මේ පින්නතුන්ගේ සිත්වල පැවතිය යුතුයි මේ සසර බය. එහෙමත් නැත්නම් ජරා මරණය පිළිබඳව නිරන්තරයෙන්ම අපිට බය තිබිය යුතුයි. අද දවසේ අපි හොඳින් සතුටෙන් හිටියත් ජරාව මරණය නැමැති හස්තිය අප පිටුපසින් එළවන බව අපි නිරන්තරයෙන්ම සිහිපත් කරගත යුතුයි. අද දවසේ අපි හොඳින් සතුටින් කාල බීල විනෝදයෙන් ඉන්නවා. නමුත් හෙට දවස අපේ ජරාව මරණය එක්ක නම් අපිට සටන් කරන්න වෙන්නේ අද දවසේ විදින සැපතෙන් පළක් නැහැ. එහෙම හිතලයි සිද්ධාර්ථ කුමාරයාණන් එදා තව සතියකින් ලැබෙච්ච සක්විති රජකමත් අතහැරලා දාලා අබිනිෂ්ක්‍රමණය කරේ ඒත් මේ වගේ උතුම් වූ ඇසළ පොහොය දවසකදී එතෙන්දී උන්වහන්සේ තීරණය කරා මේ විඳින රජ සැපතින් කිසිදු පළක් නැහැ. ඉදිරියේදී මටත් අසනීප වීම, ලෙඩ වීම, ඒ වගේම මහලු වීම සහ මරණය මටත් උරුම නම් අද විදින මේ රජ සැපතෙන් ඇති ඵලයේ කුමක්ද කියලා.
උන්වහන්සේ ඒ දුර දැකලා කල්පනා කරලා තමයි මාරයා මේ අබිනිෂ්ක්‍මණය කරන්න එපා. මහා වීරයාණෙනි තව සතියකින් ඔබට ලැබෙනවා අනිවාර්යයෙන්ම සක්විති රජකම. යන්න එපා කියලා වළක්වත් දීත් ඒ මාරයාගේ බාධාවන් සම්පූර්ණයෙන්ම ඉවත දාලා මාරයාගේ ඉල්ලීම ඉවතුරු කෙළපිඩක් වගේ විසි කරලා දාලා ඉවතට දාලා උන්වහන්සේ අබිනිෂ්ක්‍මණය කරේ රජ සැපත. ඒ වගේම යසෝදරා දේවිය එදාම ඉපදිච්ච ඒ රාහුල කුමාරයා සියල්ල අතහැරලා දාලා ගිහිගෙයින් නික්මුණෙත් අද වගේ දවසක. ඒ නිසා මේ දුක්ඛිත සසර කතරින් ඈතර වෙනවා නම් මේ පින්නතුන්ටත් නිසකවම අනිවාර්යෙන්ම තිබිය යුතුයි මේ සංසාරයේ පිළිබඳ බිය. එසේ නොවන්නට කිසි දවසක මේ සසර කතරින් ඈතර වෙන්නට බෑ. ඒ නිසා තමයි මරණානුස්සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරේ අනුශාසනා කරේ. මරණය කියන අපි පිටිපස්ස හඹා එනවා. මරණය බොහොම සුව පහසු දෙයක් නෙවෙයි. සුව පහසු විදියට මරණයටපත් වෙන්න බෑ කිසි කෙනෙකුට. අසනීප වෙලා ව්‍යාධියටපත් වෙලා අන්ත අසරණ වෙලා වතුර පොදක්වත් බී ගන්න බැරුව Tamanට හිතෙන දේවල් කිසි දෙයක් ප්‍රකාශ කරගන්න බැරුව අතපය හොලව ගන්න වාරු නැතුවයි අපි මේ ලෝකෙන් අයින් වෙන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන සම්පත් වලට දූ දරුවන්ට යාන වාහන වලට වතු පිටි ඉඩකඩම් වලට ආසාව තියාගත්තොත් මොකද වෙන්නේ? අපි අනිවාර්යයෙන්ම වැඩිපුරම මේ බව අපි පැහැදිලි කරලත් ඇති പ്രേත ලෝකයට තමයි අපිට යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා වදාරනවා අපගේ මහගෙදර මොකක්ද? මහගෙදර තමයි අපේ සතර අපාය. අපි කොහේ හරි ටවුන් එකට නැත්තම් මොකක් හරි වැඩකට ওই නගරයට ආවොත් අපි ඉක්මනට බලන්නේ ඊට ඉවර කරගෙන කොහෙට යන්නද අපේ ගෙදෙට්ට යන්න. අන්න ඒ වගේ මේ මනුෂ්‍යාත්මයක කෙටි කාලයකට අපි ඇවිල්ලා හිටියත් අපිට සාමාන්‍යයෙන් උරුම පුතග්ජනීන්ට උරුම වෙන්නේ කොහෙද? සතර අපාය. ඒ කියන්නේ പ്രേත, තිරිසන්, අසුර, නිරේ ඔය හතර. ඒ වගේමයි උන්වහන්සේ පැහැදිලි කරනවා දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේට දිව්‍ය ලෝකවල දිව්‍ය සැප සම්පත් විඳින්මින් ඉන්න ඒ දිව්‍ය රාජවරු ඔවුන්ගේ සැප සම්පත් නැත්නම් දිව්‍ය ආයුෂ පිරි වුණාට පස්සේ වැඩිම ප්‍රමාණයක් සතර අපාගත වෙන එකයි වෙන්නේ. උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මේ මහ පැටැඟිල්ලට පස් පිටක් අරගෙන පස් සල්පයක් අරගෙන අහනවා ආනන්දය මේ පස්ද වැඩි? මට මතක විදියට ගිජ්ජකූට පර්වතය හෝ වෙනත් පර්වතයක් විශාල පර්වතයක් පෙන්වලා ඒකේද වැඩි පස් තියෙන්නේ කියලා අහනවා. මේක අහන්න දෙයක්වත් නෙවෙයි. ලොකුවට වෙනස පේනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ඔය මහපටකිල් උඩ තියෙන පස් ටික මේ කන්දේ තියෙන මේ පස් එක්ක සංසන්දනය කරනකොට ඊටාම සුළු ප්‍රමාණයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දය දිව්‍ය ලෝකවල ඔය සැප සම්පත් විඳින්මින් ඉන්න දිව්‍ය රාජවරු එයාලගේ ආයුෂ පිරි වුණාට පස්සේ නැවත දිව්‍ය ලෝකයක හෝ මනුස්ස ලෝකයක උප්පත්තිය ලබන්නේ මගේ මේ මහ පැටැඟිල්ලේ තියෙන පස් ටික වගේ ප්‍රමාණයක්. අනික ඔය කන්දේ තියෙන පස් ටික වගේ මහා විශාල ප්‍රමාණයක් වැඩි දෙනෙක් සතර අපාගත වෙනවා කියන. එහෙමනම් මේ සංසාරේ භයානකම මේක තේරුම් ගත යුතුයි. අපි අද බොහොම සුව පහසුව ගෙදරක අපිට කන්න බොන්න එහෙම අගහික කමක් නැහැ. ඒ වගේම දුවා දරුවෝ ඉන්නවා, මුණුපුරු මිනිපිරියන් ඉන්නවා. අපිට මහා ලොකු සැප සම්පත් නැතත් යම් ආකාරයක සැප සම්පත් තියෙනවා. ඒ නිසා ඒකෙන් මුලා වෙලා මේ සසර සැපයි සුබයි කියලා ගත්තොත් කවදාවත් අපිට මේ දුකින් මිදෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්නතුන් පළමුවෙන්ම මේ සසර බිය ජනකකම නැත්නම් ජරා මරණ කියන හස්තියා අපි පසුපස ලූ බැඳගෙන එනවා. කොයි මොහොතක හරි නිසකවම පහර දෙනවාමයි. මෙන්න මේ බව හොඳින් සිහිපත් කරගන්න. එතකොට මේ සසරින් එතර වීමේ අවශ්‍යතාවය අපිට මතුවෙනවා ඇති වෙනවා. දැන් අපි අද දවසේ මේ ධර්මදේශනයේ පවත්වන්න කලින් පොඩි කතාවක් අපි කියමු. කතා අහන්න කවුරු ආසයිනේ? දැන් අපි හිතමු එක ගැමි ගෙදරක් තියෙනවා. මේ ගැමි ගෙදර අම්මයි තාත්තත් ඉන්නවා බොහොම අසරණ පවුලක්. අපි හිතමු දරුවෝ දෙන්නෙක් පුතාලා දෙන්නෙක් ඉන්නවා.
දැන් අම්මටත් රස්සාවක් නැහැ. බොහොම අමාරුවෙන් තමයි මේ පවුල ජීවත් වෙන්නේ. තාත්තා තමයි සම්පූර්ණයෙන්ම මේ පවුලේ ඒ පැවැත්ම නැත්තම් කන්න බොන්න සේරම හොයලා මේව කරලා දෙන්නේ, සරි කරලා දෙන්නේ තාත්තා. තාත්තා මේ විවාහයටපත් වෙලා මේ දරුවෝ ලැබිච්ච දවසේ ඉඳලා මේ කියන අවස්ථාව වෙනකම් පිටුමු තාත්තා සම්පූර්ණයෙන්ම දුක් බහන්සි වෙලා සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතේම කැප කරලා මේ දරුවෝ දෙන්නා උස්මහත් කරන්න තමයි මේ තාත්තා සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිත කාලෙම කැප කරන්නේ. දැන් මේ එක පුතෙක් ඉන්නවා. ඒ පුතා මේ තාත්තා කියන දේ අහන්නේ නැහැ. බොහොම අකීකරුයි. අනිත් පුතා නම් එච්චර අකීකරු නෑ. මේ අකීකරු පුතා නිතරම මොකද කරන්නේ? Tamanට මොනවා හරි දෙයක් කෑ මෙහෙම මදි වුණාට පස්සේ අම්මට සැර කරනවා, වැර කරනවා, බනිනවා, තර්ජනය කරනවා. දැන් මේ තාත්තා මේ ගැන බොහෝම කනගාටුවෙන් ඉඳලා මේ තාත්තා කියනවා පුතේ එහෙම කරන්න එපා. අපි තියෙන දෙයක් උඹලා දෙන්නට නේ දෙන්නේ. එහෙම කියන්න එපා. අම්මට ඒ වගේ කතා කරන්න එපා. ගොඩක් පව් සිද්ධ වෙනවා කියලා මේ තාත්තා නිතරම කියනවා. හැබැයි මේ දරුවා අර අකීකරු දරුවා අහන්නේ නැහැ. දැන් මේ සම්පූර්ණ ජීවිත කාලෙම මේ දරුවන් දෙදෙනා වෙනුවෙන් කැප කරපු ඔය තාත්තා දැන් අවසන් මොහොත කිට්ටු වෙලා තාත්තගේ මරණාසන්න මොහොත කිට්ටු වෙලා. මරණාසන්න මොහොතේදී තාත්තා මේ දරුවෝ දෙන්නට කියනවා පුතේ මම මේ අන්තිමටම තමයි උඹලට කියන්නේ. උඹලා අම්මට එහෙම සැර කරන්න එපා, බනින්න එපා, හොඳින් ජීවත් වෙයල්ලා කියලා තමයි S2 පියාගන්නේ. හැබැයි දැන් අර අකීකරු පුත්‍රයා එයාගේ ගතිගුණ වෙනස් කරේ නැහැ. එයා කලින් විදියටමයි කටයුතු කරන්නේ. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් අම්මට සැර කරනවා, වැර කරනවා, තර්ජනය කරනවා, ගහනවා. දැන් අර අනිත් පුතත් කියනවා ඔහොම කරන්න එපා මල්ලි, මෙහෙමයි තාත්තා අන්තිම මොහොතේදී කිව්ව නේද? ඇයි මෙහෙම කරන්න කියලා. නමුත් මේ අකීකරු පුතා අහන්නේ නැහැ. එහෙමනම් මේ පින්නතුන්ට ඔය අකීකරු පුතා ගැන මොකද්ද කියන්න පුළුවන්? ඔය අකීකරු පුතා අර තාත්තගේ පුතෙක් කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? මොකද තාත්තා මැරෙන වෙලාවේ අවසන් වෙලාවෙදිත් කියපු දේ අඩුතරමින් ඒ අවසන් වෙලාවෙදි කියපු දේවත් අහන්න ඕනනේ. ඒත් අහන්නේ නැත්තම් එතකොට මේ පුතා මේ අකීකරු පුතා මේ තාත්තගේ පුතෙක් කියලා කියන්න නම් බෑ. දැන් ඔන්න ඔය කතාව පොඩ්ඩක් හිතේ තියාගෙන අපි අපේ ජීවිත ගැන බලමු. අපි මොන වගේද අකීකරු පුතෙක්ද, අකීකරු දුවෙක්ද, නැත්නම් කීකරු දුවෙක්, කීකරු පුතෙක්ද කියලා. දැන් අපේ මහා බෝසතාණන් වහන්සේ උන්වහන්සේ විශාල කාලයක් කල්ප ගණනාවක් පාරමී පුරලා අනියත විවරණ ලැබලා නියත විවරණ ලබනවා දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාදමූලයේදී. දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණ ලබන මොහොතේදී අපි මේවා නිතරම කියලා තියෙනවා මේ පින්නතුන් මතක් කරන්න. නියත විවරණ ලබන ඒ උතුමෙකුට පුළුවන් ඒ මොහොතේම සතර පද ගාතාවක් ඇසූ පමණකින්ම මේ භයංකර සසර කතරින් ඈතර වෙන්න. ඒ කියන්නේ දස පාරමිතා පූර්ණේ කළා ඉන්නේ. ඒ වගේ කෙනෙකුටයි නියත විවරණ ලැබෙන්නේ. හරියටම මෙන්න මේ කාල සීමාවේ මේ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන එක තමයි නියත විවරණ. දැන් මේ නියත විවරණ ලබන්න කලින් මට මතක විදියට බුදුරජාණන් වහන්සේලා 5 ලක්ෂ ගානකින් අපේ බුදු පියාණන් වහන්සේ අනියත විවරණ අරගෙන ඔබ මේ සංසාර ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවිල්ලා තමයි මේ දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාදමූලයේදී උන නියත විවරණ ලබනවා. නියත විවරණ ලබන මොහොතේදී උන්වහන්සේට පුළුවන් අවශ්‍යතාවයක් තිබුණා නම් මේ සංසාර සත්වයාට ඕන දෙයක් වෙද්දී මම මේ දුකින් මිදෙනවා කියලා හිතුවා නම් උන්වහන්සේට ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මේ දුකින් මිදෙන්න තිබුණා. එහෙනම් නිවිල ගියා ඊතරින් ඉවරයි. හැබැයි එහෙම කරන්නේ නැතුව මේ ලෝකේ වෙසෙන මේ සත්වයා ගැන මහා අනුකම්පාවෙන් සසර බය දන්න ඒ මහා බෝධිසත්වයෝ අර අතට ලැබිච්ච නිර්වාණ ශාන්තිය අතහැරලා මමත් ඔබ වහන්සේ වගේම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න මටත් අවශ්‍යයි කියලා හිතනකොට තමයි මෙයාගේ ඒ සිටිවිල්ල දැකලා දීපංකර බුදුරජාණන් වහන්සේ අර නියත විවරණ දීවදාලි. එදා ඉඳලා සාර අසංකේය කල්පලක්ෂය. දැන් මේ ප්‍රමාණය අපිට එච්චර වැටහෙන්නෙත් නැහැ. මොකද අපි
ගිරවෙක් වගේ කටපාඩමින් තමයි කියන්නේ සාරාංශකීය කල්පලක්ෂයක් කියලා. දැන් කල්පය කියන එක මේ පින්නතුන් දන්නවනේ. කල්පයක් කියන්නේ යොදුනක්. යොදුනක් කියන්නේ 76ක්. 76 හිතා ගන්න බැරි නම් අපි කිව්වා මේ මෙතන ඉඳලා සාමාන්‍යයෙන් කුඹල් වෙල හන්දියට විතර දුර. එතකොට යොදුනක් 76ක්. මෙතන ඉඳලා කුඹල් වෙල හන්දියට විතර දුර තියෙන. ඒ කියන්නේ යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස. ඒ කියන්නේ මෙතන ඉඳලා කුඹල් වෙල හන්දියට විතර දුරයි. පළලත් ඒ වගේම උසත් ඒ වගේම. අන්න ඒ වගේ මහා විශාල පෙට්ටියක අබෑට පුරවලා තියෙනවා. මේ අබෑට ඉවත් කරන්නේ අවුරුදු 100කට එක අබෑටයක්. එතකොට ওই මහා පෙට්ටියේ තියෙන අබෑට ටික ඉවර වෙන්න ගත වෙන කාලයටත් වැඩිලු කල්පයක් කියලා කියන්නේ. කල්පය කියන එක එතකොට අපේ හිතින් හිතා ගන්න බැරි නිසා තමයි බුදු පියාණන් වහන්සේ අපිට මේ වගේ උපමාවක් දුන්නේ. ඔන්න කල්පයක් කියන්නේ ඔච්චරයි. දැන් එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියති විවරණ ලැබු මොහොතේ ඉඳලා ඒ කියන්නේ නිර්වාණය අතහැරලා මේ සසරට බැහැලා සසර දුක් විඳගෙන ඇස් ඉස් මස්ලේ අමුදරුවන් දන් දෙමින් මහා මානසික කායික පීඩාවක් උන්වහන්සේ ඉවසා වදාළනවා. පාරමිතා පූර්ණේ කියන නමින් සම්මා සම්බුද්ධත්වයේ උදෙසා සම්මා සම්බුද්ධත්වයේ ලබා ගත්තත් උන්වහන්සේට තියෙන්නේ මොකක්ද? නිවන් දකින්න එකම තමයි. එදා නිවන් දකින්න පුළුවන්කම තිබිති අතහැරලයි මේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ. ඒ සම්මා සම්බුද්ධත්වය එහෙමනම් කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. එදා ඒ උත්සාහය උන්වහන්සේ අරගෙන මේ සසර සැරිසරාගෙන ආවේ නැත්තම් අද අපිට ශ්‍රී සද්ධර්මයක් නැහැ. එහෙනම් අවුරුදු 20000ක කාල සීමාවෙන් පස්සේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ඒ ශාසනය මේ වෙනකොට අවසන් අතුරු දහම් අබුද්දස්ස කාලයක්. අපිට එහෙමනම් ශ්‍රී සද්ධර්මයේ නැහැ. ගෞතම බුදු පියාණන් වහන්සේ විදියට මහ බෝසතාණන් විදියට එනවා දුක් විඳගෙන මේ සංසාරේ අපි වෙනුවෙන්ම සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න කොච්චර කාලයක්ද? දැන් කල්පේ කියන එක මේ පින්නතුන්ට පැහැදිලි. ඒ වගේ කල්ප කොච්චරක්ද? ලක්ෂ. කල්පේ කියන එක හිතා ගන්න පුළුවන් නේ දැන්. ඒ වගේ කල්ප ලක්ෂ ඒ වගේ ඒවා අසංකේය කියන්නේ 1 කීයද 40ක්ද? 140ක් බින්දු. ඒ වගේ කල්ප ලක්ෂ අසංකේය ඒවා 4. දැන් හිතා ගන්න පුළුවන් කාල සීමාව. ඒ කාල සීමාව දුක් විඳගෙන මේ සසර බුදුරජාණන් වහන්සේ නැත්තම් මහබෝසතාණන් වහන්සේ ආවේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. එහෙමනම් සම්පූර්ණ ජීවිත කාලය නෙවෙයි මේ සංසාරේ විශාල කාලයක් උන්වහන්සේ දුක් විඳේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. දැන් අර තාත්තා වගේ නේද මේ තාත්තත්? ඒ නිසා නේද මගේම බුදු පියාණන්ලු කියලා අපි සම්බුද්ධ පූජාවේදී කියන්නේ. අපි බුදුරජාණන් වහන්සේ අපි බුදු පියාණන් වහන්සේ. ඔන්න අපි වෙනුවෙන්ම තමයි දුක් විඳගෙන ආවේ. දැන් අර ගමේ හිටපු තාත්තා මැරෙන වෙලාවේදී කියපු දේ නේද අර අකීකරු දරුවා අහන්නේ නැත්තේ. දැන් බලමු අපේ මේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙනවා හෙවත් මී යනවා. අපි කියන්නේ පරිනිර්වාණයටපත් වෙනවා. සාමාන්‍ය මී යාමක් නෙවෙයි. නමුත් ඒ පරිනිර්වාණයටපත් වෙන මොහොතේදී උන්වහන්සේ මොකක්ද අපිට දෙන අන්තිම අවවාදය? අර තාත්තර දරුවට කියනවා අනේ පුතේ මෙහෙම කරන්න එපා කියලා. ඔන්න ඔය වගේ අවවාදයක් අපිටත් දුන්නා. මොකද්ද කිව්වේ? හන්ද දානි භික්ඛවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදීන සම්පාදේත කිව්. මම නුඹලාව බොහොම කරුණාවෙන් ආමන්ත්‍රණය කරනවා. සියලුම සංස්කාරයන් නැසෙන සුළුයි. අප්‍රමාදීව කටයුතු කරන්න කියලා කිව්වා. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. දැන් මේක හොඳින් මේ පින්නතුන් අවබෝධ කරගන්න ඕන කරුණ. මෙතනින්ම තමයි මේ සසර ගමන අපිට පටලැවිලා තියෙන්නේ මෙන්න මෙතන. මෙතන හොඳින් තේරුම් ගන්න. දැන් බුදු පියාණන් වහන්සේගේ අන්තිම අවවාදය පරිනිර්වාණයට පත් වෙන වෙලාවේ කියනවා හන්දදානි භික්ඛමේ ආමන්ත්‍යාමි වූ මම නුඹලාව බොහොම කරුණාවෙන් ආමන්ත්‍රණය කරනවා. මේ අච්චර කාල සීමාවක් අපි දුක්ින්ද ඇසිස් මස්ලේ දන් දීලා අමුදරුවන් දන් දීලා පාරමී පූර්ණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ අපි වෙනුවෙන්මයි. මේ සසර කතරින් එතර වෙන මාර්ගයත් උන්වහන්සේ අපිට පෙන්වා වදාලා අද වගේ උතුම් පොය දවසක. දැන් උන්වහන්සේ කියනවා වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදිත. ඔන්න බලමු අපි වරද්දගත්ත තැන අන්තිම අවවාදේ.
වය ධම්මා සංඛාරා. සීල සංස්කාර ධර්මයෝ නැසෙන සුළු. වය. ඒවා වය නැති වෙන සුළු. මොනවද නැති වෙන සුළු? සංස්කාර ධර්මයෝ. සංස්කාර ධර්මයෝ කියලා කිව්වේ මොනවටද? අපි දන්නවා සංස්කාර කියලා කිව්වේ හේතුවකින් හටගන්න දේවල්. තවත් විදිහකින් විවිධ ආකාරයෙන් මේ සංස්කාර කියන එක අර්ථ දක්වන්න පුළුවන්. සංකාර කියන එක. සංකාර කියලා කියන්නේ පළදීමට ඉඩ ඇති කුසල් හෝ අකුසල්. ඔය දෙකම තමයි මොකක්ද? සංකාර. පැහැදිලිද? එතකොට උන්වහන්සේ කියනවා සියලු සංස්කාර ධර්මයෝ කියන්නේ පළ දෙන්න ඉඩ තියෙන කුසල් සහ අකුසල් දෙකම නැසෙන සුළුයි. ඒකෙන් පළක් නැහැ. ඒ නිසා නුඹලා අපමාදේන සම්පාදේත ප්‍රමාද නොවි සම්පාදනය කරන්න කියලා කියනවා. එතකොට උන්වහන්සේ ඒ අර වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේති කියන එකේම කියනවා මේ සංඛාර කියන එක, ඒ කියන්නේ කුසල් අකුසල් නැසෙන සුළුයි, ඒක පළක් නැහැ කියලා. අපමාදේන සම්පාදේත කියලා ආයි කියන්නේ උඹලා එහෙමනම් කුසල් සම්පාදනය කරපල්ලා කියලා දුන්නාහන්සේ කිව්වේ අපිට. කුසල් අකුසල් දෙකම නැසෙනවා, ඒකෙන් පළක් නැහැ. අප්‍රමාදීව සම්පාදනය කරන්න කියලා කිව්වේ එහෙමනම් සංකාර නොමැති තත්වයක් වහාම ගොඩනගා ගන්නයි අපිට කිව්වේ. සංකාර නැති තත්වයකට අපි කියනවා විසංකාර කියලා. සංකාර නැහැ. සංකාර කියලා කිව්වේ මොකටද? පළදීමට ඉඩ තියෙන කුසල් අකුසල්. ඒ දෙකට අපි සංකාර කියනවා. මේ දෙකම නැති තැනට අපි කියනවා එහෙමනම් විසංකාර කියලා. මොකක්ද විසංකාර? විසංකාර. එහෙමනම් උන්වහන්සේ අපිට කිව්වේ කුසල් හෝ අකුසල් නැත්තම් අකුසල් සම්පාදනය කරන්න කියලා කියන්නේ නැහනේ. කුසල් සම්පාදනය කරන්න කියලා නෙවෙයි උන්වහන්සේ අපිට කිව්වේ අවසන් අවවාදය. හොඳින් තේරුම් ගන්න. මෙතන පටලවා ගත්ත නිසා තමයි මේ සසර ගමන. අපිට කිව්වේ කුසල්වත් අකුසල්වත් දෙකම නොමැති තත්වයකට විසංකාර තත්වයකටපත් වෙන්න කියලා. ඒක උන්වහන්සේගේ අවසන් අවවාදය. බලන්න උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේ අපිට කරේ ඕකම නොවේද කියලා ඔය අවවාදෙම නෙවෙයිද කියලා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේ උන්වහන්සේ උදාන ගාථාවක් ප්‍රකාශ කරනවා. මම අනන්ත අප්‍රමාණ මේ සංසාරේ ඇවිද්දා. අනේක ಜಾති සංසාරං සන්දහා විද්දං අනිබ්බිසං. ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. මේ gedara නැත්තම් මේ කය හරිගස්සන වඩුවා හොය කවුද මේ කය හදන්නේ නැත්තම් කවුද මේ නැවත උත්පත්තියක් ඇති කරන්නේ කියන මේ වඩුවා සොයසොය මං අනන්ත අප්‍රමාණ දුක් විඳ මේ සංසාරය විද්දා. දුක්ඛා ಜಾති පුනප්පුන. නැවත දුක් විඳ මං ඉපදුනා. මං හෙව්වා. ගහකාරක දිට්ඨෝසි. මම දැක්කා දැන් මේ නැවත ඉපදීම හදන්නේ කවුද කියලා. ගහකාරක දිට්ඨෝසි පුනගේහයන් නකාහසි. නැවත ඉපදීමක් නැහැ. සබ්බාතේ පාසුකා බග්ගා ගහ කූටං විසංකිතං. සීලුම ඒ ගෘහය හදන්න හේතු වෙන පරාල සේරම විනාශ කරා, කැමි මඩලත් විනාශ කරා. සබ්බේතේ පාසුකා බග්ගා ගහ කූටං විසංකිතං. ඔන්න කියනවා පරිනිර්වාණයට පත්වන මොහොතේදී කියපු දේ මුන්වහන්සේ වෙනත් විදිහකින් කියනවා විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. මම මේ දේ කරේ කොහොමද? විසංකාර. ඔන්න විසංකාර කියන්නේ සංකාර නැති තත්වයක්. සංකාර නැති සිතක්. විසංකාරගත වූ චිත්තක් සිතක්. විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. තණ්හාව නැති කිරීම මගින් මම මොකද කරේ? විසංකාර වූ නැත්තම් සංකාර නැති තත්වයක් මම ගොඩ නැගුවා මගේ සිතේ කියලා කිව්වා. එහෙමනම් ඒකම තමයි උන්වහන්සේ වෙනත් විදිහකින් කිව්වේ හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමිමෝ වය ධම්මා සංඛාරා. සංඛාර වලින් පළක් නැහැ. අපමාදේන සම්පාදේත අප්‍රමාදීව සම්පාදනය කරව. මොකද්ද කරව කියලා කිව්වේ? සංඛාර වලට විරුද්ධ తත්වය වහාම අපි ගොඩනගා ගන්න සම්පාදනය කරගන්න කිව්වා විසංඛාර తත්වය. විසංඛාර කියලා කියන්නේ එහෙමනම් කුසල් අකුසල් දෙකම කරන්න යන්න එපා. විසංඛාර තත්වයටපත් වෙන්නයි කිව්වේ. දැන් මේ පින්නතු පොඩ්ඩක් හිතලා බලන්න, කල්පනා කරලා බලන්න පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන. පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා තමයි සංඛාර කරන්නේ. සංඛාර කියන්නේ මොකද්ද කියලා දැන් අපි පැහැදිලි කරමු. සංඛාර කියලා කියන්නේ අපි දන්නවා ආකාර දෙකකින් අපිට කියන්න පුළුවන්. සංඛාර කියන එක අපි දන්නවා කාය සංඛාර,
වචී සංකාර, මනෝ සංකාර. කයෙන් කරනු ලබන කුසල් අකුසල්. වචනයෙන් කරනු ලබන කුසල් අකුසල්. සිතින් කරනු ලබන කුසල් අකුසල්. එතකොට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර, ඔය සංකාර ත්‍රිවිධ සංකාරම ත්‍රිවිධ සංස්කාරයෝම අවිද්‍යා පත්‍ය සංකාර, අවිද්‍යාව නිසා තමයි. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපේ ඇති නොදැනීම නිසා තමයි, මෝඩකම නිසා තමයි ওই දෙකම කරන්නේ. පැහැදිලිද? තවත් ආකාරයකින් බෙදන්න පුළුවන් සංකාර වර්ග තුනකට. අපුඤ්ඤාභි සංකාර අකුසල, පුඤ්ඤාභි සංකාර කුසල. ඒ වගේම ධාන සිත ධානගත කරලා කල්ප ගණන් තමන්ගේ අකුසල නැත්තම් තමන්ගේ ක්ලේශයන් මතුවෙන්න ඉඩ නොදී යටපත් කරන තත්ත්වයක් තියෙනවා. ඒකට අපි කියනවා ආනෙන්ජාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. ඔය සංකාර වර්ග තුන විදියටත් අපිට සංකාර කියන්න පුළුවන්. ඔය සංකාර තුනමත් අපේ බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. අපුඤ්ඤාභි සංකාරත් එපා, පුඤ්ඤාභි සංකාරත් එපා, ආනෙන්ජාභි සංකාරත් එපා. ඒ කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල යන කතාවත් උන්වහන්සේ අයින් කරා. එහෙමනම් උන්වහන්සේ මොකක්ද කිව්වේ? අවිද්‍යාව නිසා තමයි සංකාර හටගන්නේ. එහෙමනම් සංකාර නැති තත්වයක් හෙවත් විසංකාර තත්වයක් ඇති කරන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕන. විද්‍යාව උත්පාදනය කරන්න ඕන, විද්‍යාව උපදන්න ඕන. ඒ කියන්නේ විද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ තියෙන පැහැදිලි අවබෝධය දෙන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධය આવොත් එහෙම සංකාර කරන්න යන්නේ නැහැ. සංකාර කරන්නේ නැහැ කියලා කියන්නේ කුසල් අකුසල් නැත්නම් ආනින්ජාපි සංකාර කරන්නේ නැහැ. නැත්නම් කාය සංකාර, කයෙන් කරන කුසල් අකුසල් කරන්නේත් නැහැ. වචී සංකාර, වචනයෙන් කරන කුසල් අකුසල් කරන්නේත් නැහැ. මනෝ සංකාර, සිතින් කරන කුසල් අකුසල් කරන්නේත් නැහැ. පැහැදිලිද? ත්‍රිවිධ සංස්කාරයෝම ත්‍රිවිධ සංකාරම අවිද්‍යාව, මෝඩකම, නොතේරෙනකම, මේ සසරේ ස්වરૂපය නොදන්නා මෝඩකම නිසාම තමයි. එහෙමනම් අපි මොකක්ද වටහාගත යුත්තේ? අපි විසංකාර තත්වයයි අප්‍රමාදීව සම්පාදනය කළ යුත්තේ. විසංකාර තත්වයේ අප්‍රමාදීව සම්පාදනය කරන විදියයි අද දවසේ අපි මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න අදහස් කරන්නේ. ඒ නිසා අපේ නායක ස්වාමීන් වහන්සේත් මේ ස්ථානයට වැඩම කළා. උන්වහන්සේගේ දෙපා නැමද අප අවසර පතනවා. ඊ타ත්ම වැදගත්, ඊ타ත්ම ගැඹුරු ධර්මදේශනයක් පවත්වන්න හදන්නේ. මෙහෙම කිව්ව ගමන්ම ඔන්නේ ගැඹුරු දේවල් තමයි මට නම් තේරෙන්නේ නැත්තේ කියලා තමන්ගේ හිතට ආවරණයක් දාගන්න එපා. ආවරණයක් හරි රස ගන්න එපා. මේ කියන ධර්ම කරුණු හිමුත් ගන්න බැරි වෙනවා. මේ ශ්‍රී සද්ධර්මය ගැඹුරු නැහැ. අපි ආවරණ හදලා තියෙන නිසයි ගැඹුරු. නැත්තම් නීවරණ නැත්තම් ආවරණ අපේ හිතට මේ ධර්මයේ ඇතුළත් කරගන්න අපිම ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ කාමයෙන් වෙලිලා, කාමයෙන් පීඩිත වෙලා, කාමෙහි ගැලිලා ඉන්න සත්වයා මේ ධර්මය අවබෝධ කරගනීද කියලා තමයි උන්වහන්සේ සැක පහළ කළේ. ඒ කියන්නේ අර අපි මේ ධර්මයේ බොහෝම ස්වාකාතයි, මුල මැද අග හරියටම ගැලපෙනවා. මේ වගේ ධර්මයක් මේ තුන් ලෝකේම නැහැ. මේ පින්නතුන් බුදු පියාණන් වහන්සේට ගෞරව දක්වන එක, භක්ති ආදරයක් දක්වන එක තව තවත් වැඩි වෙනවා ධර්මයේ දකින්න. මොකද මේ ධර්මය මොන වගේ උන්වහන්සේ දේශනා කරාද? මේ වගේ ධර්මයක් අවබෝධ කරගන්නට කොච්චරක්නම් සංසාරේ උන්වහන්සේ පාරමී පුරාගෙන එන්නේ නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මයේ ස්වરૂපෙම තේරුම් ගන්නකොට. ඒ නිසා නේද උන්වහන්සේ කිව්වේ ධර්මයේ තුලින් මාව දකින්න කියලා කිව්වේ. ඒ නිසා මේ ධර්මය ඊටාම පැහැදිලි. කොතනකවත් පැටලෙන්නේ නැහැ. අපි නීවරණ හරි ගස්සගෙන නැත්තම් මේ ධර්ම කරුණු බොහොම පහසුවෙන් මේ පින්නතුන්ට ගන්න පුළුවන්. ඒ නිසා මේ පින්නතුන් බය වෙන්න එපා. ගැඹුරු ධර්ම දේශනයක් කියලා කිව්වට මේක මේ පින්නතුන් ගැඹුරු බවට පත් කරගන්නවා විනා මේක ඊටාම පැහැදිලි, බොහොම මුලැමැද අග ගැලපෙන, බොහොම පැහැදිලි, බොහොම මේ ලෝකයේම අතහැරෙන, නිවි සැනසෙන සොඳුරු දහමක් මේක. මේක අමාරු දෙයක් නෙවෙයි. අභිධර්මයේ තමයි. අභිධර්මයේ කිව්වට බය වෙන්න එපා. ඒ නිසා මේ පින්නතුන්ට අපි පැහැදිලි කරනවා විසංකාර තත්වයක් ඇති කරගන්නේ කොහොමද කියලා.
මේ විසංකාර තත්වයක් ඇති කරගන්නේ නැතුව සංකාර තත්වයක් නම් ඇති කරගන්නේ කවදාවත් මේ සසරින් මිදෙන්න බෑ. ඒක පටිච්ච සමුප්පාද ධර්මයේ උන්වහන්සේ දේශනා කළා තියෙනවා. අවිද්‍යාව තිබුණොත් තමයි සංකාර හදන්නේ. සංකාර කිව්වේ පළදීමට ඉඩ තියෙන කුසල අකුසල් දෙකම හදන්නේ. මෝඩකම චතුරාර්ය සත්‍ය ගැන දැනුම නැත්තම් අවිද්‍යාව පත්‍ය සංකාර. සංකාරා පත්‍ය සංකාර තිබුණොත් එහෙම විඥානය හැදෙනවාමයි. සංකාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නාම රූප හැදෙනවා. නාම රූප පත්‍ය සලආයතන. නාම රූපේ තිබුණොත් හටගත්තොත් මොකද වෙන්නේ? නාම රූප නිසා සලආයතන ආයතන 6 හටගන්නවා. සලආයතන පත්‍ය පස්සු. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස සියලු දුක් එන්නේ එහෙමනම් අවිද්‍යාව තිබුණා. අවිද්‍යාව නැති කරොත් අපිට පුළුවන්කම තියෙනවා විසංකාර තත්වයක් ගොඩනගන්න. මේ විසංකාර තත්වයේ ගොඩනගන එක පැහැදිලි කරන්නයි අපේ උත්සාහය අද. පුළුවන් පමණින් කාල වේලාව තිබෙන ආකාරයෙන් අපි උත්සාහ කරනවා මේ පින්නතුනුත් හුදින් අහගෙන හිටියොත් මේ පින්නතුන්ට මේ ධර්මය වටහා ගන්න පුළුවන්. මේ ධර්මයේ යම් පමණකින් වටහා ගත්තොත් වටහා ගන්නවා කියනකොට පළවෙනි දේ තමයි මේක හොඳින් අහගෙන ඉන්නේ. හොඳින් අහගෙන ඉන්න. ඊළඟ එක තමයි මේ කියන දේවල් හොඳින් ධාරණය කරගන්න. සුනාත ධාරේත ඔය දෙක. ඊළඟ එක තමයි ඒ ධාරණය කරගත්ත මතක තියාගත්ත කරුණු මේ අනිකුත් ධර්ම කරුණු කියනකොට ගලපා බලන්න. එච්චරයි මේ පින්නතුන් කරන්න අවශ්‍ය. මේ පින්නතුන් උනන්දුවෙන් උත්සාහයෙන් ඕක කරොත් අනිවාර්යයෙන්ම මේ පින්නතුන්ට සෝතාපන්න මාර්ගය දැක ගන්නට පුළුවන්. සෝතාපන්න මාර්ගය මොකක්ද? සෝතාපන්න මාර්ගය දැන් බුදුරජාණන් වහන්සේ අහනවා සරියුත් මහරහතන් වහන්සේගෙන් සාරිපුත්තය සෝත කියනවා කුමක්ද මේ සෝතේ කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අංග 8කින් සමන්විත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි සෝතේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සාදු සාරිපුත්තේ සාදු එහෙමමයි මම පැහැදිලි කරත් ওই පිළිතුරුමයි කියන්නේ පැහැදිලි කරන්නේ. එතකොට අංග 8කින් සමන්විත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි සෝත කියන්නේ. එහෙමනම් සෝතාපන්න කියලා කියන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්නා වූ කියන එක. සෝතාපන්න වීමට කලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපදි ඇතුළත් වෙන්න කලින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැක ගන්න ඕනේ. මෙන්න මේකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. නැත්තම් ඒකෙත් මුල්ම එක මොකක්ද? වැදගත්ම එක මොකක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියටපත් වෙන්න කලින් සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේකටයි කියලා මේ පින්නතුන්ට වැටහීමක් ගන්න පුළුවන්කම ලැබුණොත් මේ පින්නතුන් අනිවාර්යයෙන්ම සෝතාපන්න මාර්ගස්ථයි. සෝතාපන්න මාර්ගස්ථ වූ පුද්ගලයා කල්පස්ථිතිකයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සෝතාපන්න මාර්ගස්ථ වුණොත් කල්පස්ථිතිකයි කියලා කියන්නේ සෝතාපන්න මාර්ගස්ථ වූ පුද්ගලයා ඊටා බල සම්පන්නයි. ඔහුව මරන්න බෑ කාටවත් සෝතාපන්න ඵලයට පත් වෙන තුරු. සෝතාපන්න මාර්ගස්ථ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වෙන තුරු කල්පේ විනාශ වෙන්න තියෙනවා නම් කල්පේ විනාශ වෙන එක නවතිනවා. ඔහු සෝතාපන්න ඵලයට පත් වෙන තුරු කල්පේ විනාශ වෙන එක ප්‍රමාදයි. ඒකයි කල්පස්ථිතික ඊටා බල සම්පන්නයි. සෝතාපන්න මාර්ගස්ථ වුණොත් එහෙම අන්න එයා තමයි ඔය අපි දන්නවා අපි කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට වන්දනා කරනකොට උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ කෙටිම මාර්ගයට පැමිණියා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ කියලා කියන්නේ මොකක්ද? යහපත් වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැකගත්තා නම් එතනින්ම සුපටිපන්නයි. මාර්ගය දැකගත්තා නම් ඇති. මාර්ගය දැකගත්ත පුද්ගලයා සෝතාපන්න මාර්ගස්ථයි. ඒ උත්තමයා සෝතාපන්න ඵලයට පත් වෙනවා ඊටා ඉක්මනින්. එතෙක් එයාට කිසිම හානියක් කාටවත් කරන්න බෑ. සෝතාපන්න
සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයා කිසි දවසක නැවත සතර අපාගත වීමක් නැහැ. උපරිම භව 8ක්. මේ පින්නතුන්ට ඉතා වටිනා ධර්මදේශනයක් කියලා අපි පැහැදිලි කරේ. නිසකෝම අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්මය හොඳින් අහගෙන හිටියොත් සුණාත හොඳින් ඒ කියන කරුණු මතකේ තියාගෙන හිටියොත් ධාරණය කරගත්තොත් සුණාත ධාරේත චරාත ඒකේ හැසිරුණොත් ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ මතක තියාගත්ත ධර්ම කරුණු අදාළ තැන්වලදී කියනකොට නැවත සිහිපත් කරලා යා කරගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම නිසකවම මේ පින්නතුන් සෝතාපන්න මාර්ගයේ දකින්න. දැක්කා කියලා කියන්නේ අපේ අවශ්‍යතාවයත් එච්චරයි. දැක්කනම් ඉතුරු ටික ඉබේම යනවා. ඒ ගැන කිසි කතාවක් නැහැ. එතකොට අහන්න අවශ්‍ය නැහැ මම මෙහෙම කරන්න ඕනද මෙහෙමද කරන්නේ කියලා නෑ. මොකද මේ ශ්‍රී සද්ධර්මයේ ඒහි පස්සිකයි. එව බලව කියලා කියන්නේ. එව කියලා කියන්නේ දැක්කට පස්සේ මෙන්න සෝතාපන්න මාර්ගයේ මේකයි කියලා ඒ මාර්ගේ ගමන් කර බලන එකයි තියෙන්නේ. උන්වහන්සේ දේශනා කොට වදාලා ඒ මාර්ගයේ තියෙන මන් සලකුණු මේවයි කියන. ඒ මන් සලකුණු Tamanට හමු වෙනකොට Taman දන්නවා Tamanට මේ මාර්ගය නිශ්චිතයි, මාර්ගය ස්ථිරයි, මාර්ගය වැරදිලා නැහැ, උජුපටිපන්නයි, කෙලින් මාර්ගයට වැටිලා වරදින්නේ නැහැ, ඥායපටිපන්නයි, මහා ඥානයක් මේ මග තුල යන්න නම් මහා ඥානයක් තිබිය යුතුයි. මහා ඥානයක් කියලා කියන්නේ අපි පොතේ පතේ කියන ඥාන නෙවෙයි. අපි මේ ලෝකයේ දකින්නවාට වඩා හාත්පසින්ම වෙනස්. කන පිටයි මේ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒකයි මේ ධර්මයේ පරම ගැඹීරය කියන්නේ. ධර්මය ඇත්තම ගත්තොත් මේක තමයි ලෝකේ යථා ස්වභාවය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි මේ ලෝකේ ස්වභාවය. ඒක තමයි මේ ලෝකේ ඇත්තටම තියෙන්නේ. හැබැයි අපි වරද්දගෙන තියෙනවා. අපි වැරදියට මේක තේරුම් අරගෙන කන පිටයි අපි මේ දකින්නේ. අපි දකින්නේ කන පිට. කන පිට දකින්න කෙනෙකුට හොඳ පිට දකින්න සලස්වන්න බොහොම අමාරුයි. ඒ කියන්නේ අපි දෘෂ්ටිගත වෙලා ඉන්නවා. වැරදි දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වෙලා දෘෂ්ටි බැහැලා ඉන්නේ. ඒ දෘෂ්ටි බැහැලා ඉන්න නිසා තමයි ඊතා අපහසු නිවැරදි දර්ශනයට සම්මා දිට්ඨියට සම්මා දර්ශනයට යහපත් දර්ශනයට මේ පින්නතුන් රැගෙන ඉන්න අපහසු එක. හැබැයි තම මොකක්වත්ම දන්නේ නැහැ කියලා හිතාගෙන මේ ධර්මයට හරියට සවන් දුන්නොත් බොහොම ලේසි අපිට මේ ධර්මයේ මඟ පෙන්වා දෙන්න. එහෙමනම් දැන් අපි ගොඩක් කරුණු පැහැදිලි කරා ධර්මයට යොමු වීමට අවශ්‍ය මූලික කරුණු. දැන් එහෙමනම් අපි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට සවන් දෙනකොට මේ පින්නතුන් බලන්න නැත්නම් පොඩ්ඩක් හිතන්න දැන් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා නැත්නම් දේශනා කරනවා උන්වහන්සේ මේ ලෝකේ පවතින්නේ පරමාර්ථ ධර්ම දෙකක්. මේ ධර්ම කරුණු අපි මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා සමහරක් විට මේ පින්නතුන් හිතන්න පුළුවන් ඕකනම් අපි අහලා තියෙනවනේ. ඒ නිසා මේකෙච්චරම සැලකිය යුතු නෑ. එහෙම කියලා සිත පිට යන්නට දුන්නොත් එහෙම ඔය එකම එක පෙළට පෙළගස්වලා අපි විසින් මේ පින්නතුන් ඉදිරිපත් කරන්නේ මීට කලින් ඉදිරිපත් නොකරපු ධර්ම කරුණු ටිකක් පැහැදිලි කරන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා මුලින්දම්ම හොඳින් අහගෙන ඉන්න බොහෝම අපිට හැකි උපරිම සරලාකාරයෙන් තමයි මේක පැහැදිලි කරන්නේ. එතකොට මේ ධර්මදේශනය මේ පින්නතුන්ට මේ අහන්න ලැබෙන්නේ ඉස්සර සංසාරේ පතාගෙන ආපු නිසායි. ඒ නිසා මේකට හොඳින් නිදිමතට ඉඩ දෙන්නේ නැතුව නිදිමත එන්නේ මායя ඉන්නේ. මායාගේ බලපෑම තීන විද්‍යේ මායාගේ බලපෑම තමයි ඔය එන්නේ. මේ පාර්ශයෙන් මායාට ක්‍රියාත්මක වෙන්න බැරි නම් ඔය පාර්ශයෙන් හරි ක්‍රියාත්මක වෙන්න යා බලනවා. මතකද එකපාරක් විශාකා උපාසිකාව එයාගේ යහළුව 500 දෙනෙක් එක්ක බුදු පියාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉන්නකොට දැන් මේ කට්ටිය මාර්ගඵලයක් ලබන්න තමයි ආසන්න අවස්ථාව. දැන් මේ පැත්තට බලපෑමක් කරන්න බෑ මාරයාට. මාරයා වැහුණා ආවේශ වුණා කාටද? අර 500ක් දෙනාට. 500 දෙනාගෙන් සීවි කලලා 500 දෙනාම මාහඩින් hina වෙන්න ගත්තා. ධර්මශාලාවේ මාහඩින් hina වෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ ටක් ගාලා දැනගත්තා මේක කාගේවත් නෙවෙයි මේ මාරයාගේ වැඩක් කියලා. අතිශය භයංකර අඳුරක් මැව්ව බුදුරජාණන් වහන්සේ. අතිශය භයංකර අඳුරක් මැව්වට පස්සේ අර යහළුවෝ 500 දෙනාම බය වෙලා ත්‍රස්ත වෙලා අර මාර බලපෑමෙන් මිදුණා.
පස්සේ උන්වහන්සේ ආයි ධර්මයේ දේශනා කරා. ඒ වගේ තමන්ගේ හිතට නිදිමත හෝ සිත පිට යන්න උත්සාහ කරනවා නම් ඒ බොහෝ වෙලාවට මායාවේ බලපෑම. ඒ නිසා ඒකට ඉඩ දෙන්න එපා. මේ පින්නතුන් මෙතනින් ගැලවිල යන එක වළක්වන්නයි උත්සාහය. අපි දන්නවා අපිටත් අවස්ථා ගණනාවකදී නායක හඳුරන්නේ අවස්ථා ගණනාවකදී බොහොම දරුණු විදියට ප්‍රාහාර එල්ල වුණා. නමුත් අපි ඒකින් සැලෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්නතුන් සැලෙන්න එපා. මොකද මේ පැත්තට ඉඩ දුන්නොත් එහෙම ඔය තියෙනවා අවීචි මහා නරක ආදී ඔය කොහේ අපි යයිද දන්නේ නැහැ. එතකොට ඔය කවුරුත් එන්නේ නැහැ බේරගන්න. ඒ නිසා මේක හොඳින් ශ්‍රවණය කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා මේ ලෝකේ පවතින්නේ පරමාර්ථ ධර්ම දෙකයි. පරමාර්ථ ධර්ම කියලා කියන්නේ මේ ලෝකේ ඇත්තටම පවතින දේවල්. දැන් උදාහරණයක් විදියට අපි මොකක් හරි ගත්තොත් මොබයිල් ෆෝන් එකක් ගමුකෝ නැත්නම් කාර් එකක් ගන්න. කාර් එකක් ගත්තොත් එහෙම ඒ කාර් එක කියලා කියන්නේ මොකටද කියලා අහුවොත් අපිට උත්තරයක් දෙන්න බෑ නේද? කාර් එක කියන්නේ රෝද හතරටද? කාර් එක කියන්නේ එන්ජින් එකටද? කාර් එක කියලා කියන්නේ චැසියටද? කාර් එක කියන්නේ ෂීට් වලටද? ඔහොම අහුවොත් උත්තරයක් දෙන්න බෑ. තව කාට හරි කියන්න පුළුවන් ওই සේරම ටික එකතු වුණු තැන තමයි කාර් එක කියන්නේ. හොඳයි එතකොට ඔය රෝද හතරයි චැසි එකයි එන්ජින් එකයි ෂීට් ටිකයි සේරම එකට එකතු කරලා ලණුවකින් ගැට ගහලා තිබුණාද එතකොට කාර් එකද? නෑ නේද? ඒ නිසා මේ ඔය අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන හැම දෙයක්ම පරමාර්ථ ධර්ම නෙවෙයි ඒවා සම්මුති ධර්ම. ඒ සම්මුති ධර්මයක් සොයාගෙන යනකොට ඇත්තටම මේ කියන්නේ කුමක්ද කියලා සොයාගෙන යනකොට සම්මුති ධර්ම මහමෙරක් වගේ පෙනුනට සම්මුති ධර්මය නැති වෙලා යනවා අපිට නොපෙනී යනවා හොයාගන්න බැරි වෙන සම්මුති ධර්ම. පරමාර්ථ ධර්ම කියන එක ඒකේ හත්පසින් වෙනස්. පරමාර්ථ ධර්ම කියන එක පැහැදිලි නෑ ප්‍රකට නෑ ලෝකේ. හැබැයි සොයාගෙන යනකොට අන්තිමට ඉතුරු වෙන්න ඕන ඔච්චරයි. අන්න පරමාර්ථ ධර්ම. එතකොට පරමාර්ථ ධර්ම දෙකයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙනවා කියන්නේ. ඒ මොනවද? නාම සහ රූප. දැන් ඔන්න මේ වචන දෙක දැම්ම ගමම ආයි ආවරණයක් හදාගන්න පුළුවන්. ඔන්න ඕක තමයි මට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඒ හිතුව ගමම්ම අන්න Tamanට ඒක හිතෙන්නෙම නැති තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ සියලු කරුණු අපි පැහැදිලි කරනවා හැකි සරලාකාරයෙන්. නාම රූප කියන්නේ මොකද්ද කියලා අපි පැහැදිලි කරනවා. ඒ නිසා මේ පින්නතුන් මතක තියාගන්න මේ ලෝකේ පවතින්නේ නාමත් රූපත් කියන පරමාර්ථ ධර්ම දෙක. මේ ලෝකයෙන් ඈතර වුණාට පස්සේ තවත් පරමාර්ථ ධර්මයක් තියෙනවා. එතන නාමයි රූපයි නැහැ. මේ ලෝකයේ තියෙන්නේ නාම රූප කියන පරමාර්ථ ධර්ම දෙක. මේ ලෝකයෙන් ඈතර වුණාට පස්සේ නාමත් රූපත් නොමැති තැනක තියෙනවා නිර්වාණය කියන නිබ්බාන කියන ඔය පරමාර්ථ ධර්ම. එහෙමනම් ඇත්තටම තියෙන පරමාර්ථ ධර්ම තුනයි. නාම රූප නිබ්බාන. නිබ්බාන හැබැයි මේ ලෝකෙට අයිති නෑ ලෝකයෙන් ඈතර ලෝකෝත්තර. මුලින් අපි ලෝකෝත්තර ඒ අවබෝධය ගන්න වෙන්නේ මේ ලෝකේ තුලින් ගන්න වෙන්නේ. මේ ලෝකේ තුලින් ගන්න වෙන නිසා අපි නාම රූප පිළිබඳව පොඩ්ඩක් වටහා ගන්න උත්සාහ කරමු. දැන් නාම කියන එකත් පොඩ්ඩක් පැත්තකින් තියලා රූප කියන එක ගමු. එතකොට බුදුරන් වහන්සේ අපිට කියන්නේ මේ ලෝකේ තියෙන්නේ නාමත් රූපත් විතරයි කියලා. පැහැදිලිද? හරි. එතකොට එහෙමනම් දැන් මේ පින්නතුන් බලන්න රූප කියලා කියන්නේ මොකද්ද කියලා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා. රූප කියලා කියන්නේ මේ දකින දේවල් තියෙන්නේ. මේ දකින දේවල් පරමාර්ථ ධර්ම නෙවෙයි. ඒවා සම්මුති ධර්ම. එහෙමනම් ඔය රූප කියලා කියන්නේ පරමාර්ථ ධර්මයක් නිසා මේ පරමාර්ථ ධර්මයක් නොවන මේ බාහිරේ දකින්න තියෙන කිසිවක් රූප වෙන්නේ නැහැ. පැහැදිලිද? මේ දකින දේවල් රූප නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා රූප නුඹලාට දකින්න බෑ. නුඹලට පේන්නේ නැහැ කියලා. රූප පේන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් මේ දකින්නේ අපි රූප නෙවෙයි. එහෙමනම් මේ පින්නතුන්ට කුතුහලයක් ඇති වෙන්න ඕන මේ දකින්නට බැරි රූප මොන වගේද කියලා දැනගන්න ආසාවක් කුතුහලයක් ඇති වෙන්න ඕන. අන්න එතකොට නිදිමත එන්නේ නැහැ. මේ රූප ගැන තමයි දැන් මේ පැහැදිලි කරන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූප උඹලට පේන්නේ නැහැ. එහෙනම් මේ පේන්නේ නැති රූප ගැන තමයි අපි දැන් පැහැදිලි කරන්න හදන්නේ. ඒ නිසා ඊටාම වටිනවා ඊටාම හොඳින් මේක තේරුම් ගන්න. රූප කියන්නේ මොකක්ද කියලා දැන් ඔන්න උන්වහන්සේ පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ
කියන සතර මහා ධාතුවෙන් කියලා කියනවා. සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ. මොනවයින්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට මේ දැන් අපි ධර්මදේශනේ පවත්වනකොට මේ පින්නතුන්ට නිදිමත එනවනම් බොහොම පහසු ක්‍රමයක් තියෙනවා නිදිමත නැති කරගන්න. මේ ධර්මදේශනයත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොමද සම්බන්ධ වෙන්නේ? දැන් අපි ධර්මදේශනය කරන තුරේදී අපිම ප්‍රශ්න විචාරණ විදියෙන්ම අහනවනේ. මොනවද සතර මහා ධාතු? එතකොට පොඩ්ඩක් සද්දනගා කිව්වත් ප්‍රශ්නයක් නෑ. නැත්තම් එහෙම කියන්න ලැජ්ජයි වගේ නම් හිතින් කිව්වත් කමක් නෑ. සතර එතකොට නිදිමත එන්නේ නෑ. එහෙම නැතුව දෙක පියාගෙන අහගෙන හිටියොත් එහෙම ඔන්න මායාගේ ඔඩොක්කුවේ තමයි මේ පින්නතුන් ඉන්නේ. එතන හුරුතල් වෙවි ඉන්න පුළුවන්. එතනින් යනකොට තියෙනවා අවීචි මානරකාදිය ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා උනන්දුවෙන් අහගන්න. දැන් රූප කියන එක ඇහැට පේන්නේ නැහැ කියලා කියනවා. අපි ඇහින් දකින්න බෑ. නුවණින් දකින්න පුළුවන් පස්සේ කාලෙක. දැම්ම බෑ. එතකොට රූප හැදිලා තියෙන මොනවයින්ද කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. මොනවයින්ද හැදිලා තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔන්න ඔය හතරට කියනවා සතර මහා ධාතුව. සතර මහා ධාතු නැත්නම් සතර මහා භූතයන් කියලා. අපි දන්නවා භූතයෝ කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම මේ ලෝකේ තියෙන කියන අර්ථය. අනිත් භූතයෝ නෙවෙයි. සත්‍ය වශයෙන්ම මේ ලෝකේ තියෙනවා කියන අර්ථය තමයි භූත කියන්නේ. මේ දෙක විරුද්ධ වචනේ අභූත කියන්නේ. යාමට මහා අභූත චෝදනාවක් නැගුවා කියන්නේ බොරු. එතකොට භූත කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම තියෙන මේ ලෝකේ ඇත්තටම තියෙන ඔන්න ඔය හතර. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ හතරක් තියෙන්නේ කොහොමද? නිතරම මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ වෙන වෙනම තියෙන්නේ නැහැ කියලායි උන්වහන්සේ කියන්නේ. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ හතරම නිතරම එකට එකතු වෙලායි තියෙන්නේ. පැහැදිලිද? එතකොට පඨවි කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගමු. පඨවි කියලා කියන්නේ පස්සේ හැම නෙවෙයි. පඨවි කියලා කියන්නේ පස්සේ හැම නෙවෙයි. පඨවි කියලා කියන්නේ යමක තද ගතිය. තද ගතිය. ඒ කියන්නේ තද සහිත දෙයක් නෙවෙයි. දැන් අපි හිතමු අපි මොබයිල් ෆෝන් එකක් ගත්තොත් ඒක තදයි නේද අතට? ඒ මොබයිල් ෆෝන් එක නෙවෙයි පඨවි කියන්නේ. ඒ මොබයිල් ෆෝන් එකේ තද ගතියට හේතු වෙන යම්කිසි ගුණයක් තියෙනවනේ. අන්නේ ගුණාංගයට තමයි කියන්නේ පඨවි කියන්නේ. පැහැදිලිද? එහෙමනම් මේ පඨවි කියන එක දැන් අපි හිතමු මෙතන තියෙනවා දැන් මේසයක් තියෙනවා. ෆෝන් එකකුත් තියෙනවා. මෙතන මාස්ක් එකකුත් තියෙනවා. දැන් අපි දන්න නිසා නම් කියන්න පුළුවන් මේක අතින් අල්ලලා තියෙන නිසා. කවදාවත් මේක දැකලා නැත්නම් මේ තුනේ පඨවි ගතිය වැඩිපුර තියෙන්නේ මොකෙද කියලා ඇහෙන් බලලා කියන්න පුළුවන්ද? ඇහෙන් බලලා කියන්න බෑ. තද ගතිය ඇති කරන දේ ඒ කියන්නේ තද ගතිය ඇති කරන ඒ ගුණාංගයේ සහිත ද්‍රව්‍ය නෙවෙයි මේ කියන්නේ. තේරුම් ගන්න. පඨවි කියන්නේ ද්‍රව්‍ය නෙවෙයි. ද්‍රව්‍යයක් නෙවෙයි. පඨවි කියන්නේ ගුණාංගයක්. ස්වરૂපය. ඒක ඇහෙන් අල්ලගන්න බෑ. ඇහැට බෑ. හැබැයි අපිට අතට දැනෙනව නේද තදද මෘදුද කියලා. ඔන්න පඨවි කියන ওই සතර මහා ධාතුව පඨවිය අපේ අතට දැනෙනවා තදද මෘදුද කියන එක. හැබැයි ඇහැට අල්ලගන්න බෑ. පැහැදිලිද? පඨවි. ආපෝ කියලා කියන්නේ මොකක්ද ඊට පස්සේ? යම් කිසි දෙයක් වගුරවන්න වැగిරලා යන්න හේතු වෙන ඒකේ තියෙන ගුණාංගයට කියන්නේ ආපෝ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම වතුර එකකුයි තාර ටිකකුයි. දන්නවා අපි තාර ටික මෙහෙම විසිකල්ලා දැම්මොත් එහෙම රත් වෙච්ච තාර ටිකක් වේගෙන් විසිවිලා යන්නේ නැහැ නේ. වතුරක නම් වේගෙන් විසිවිලා යනවා. ඒ කියන්නේ විසිරලා යනවා වතුරක ඉක්මනට. එතකොට වැగిරෙන ගතිය වැඩි මොකේද වතුරේ තාරවල ඒ වැగిරෙන ගතිය අඩු. එහෙමනම් ආපෝ ගතිය වතුරේ වැඩි ආපෝ ගතිය තාරවල අඩුයි. පැහැදිලිද? එතකොට ආපෝ ගතියක් ඇහෙන් බලලා කියන්න බෑ. දැන් පොල් තෙල් ටිකකුයි සුදු පොල් තෙල් ටිකකුයි වතුර ටිකකුයි තියෙනවා. අපි මේ දෙක අඳුරන්නේ නැහැ කියමුකෝ වතුරද පොල් තෙල්ද කියලා. නිකන් වීදුරු භාජන දෙකක දාලා තියෙනවා. අපිට කියන්න පුළුවන් මේකේ වැగిරෙන ගතිය වැඩි මේකේ කියලා කියන්න බෑ නේද? එහෙම කියන්න බෑ. ඒ කියන්නේ ආපෝ ගතියත් ඇහෙන් අල්ලන්න බෑ. දැන් මේව මතක තියාගන්න වෙනවා. දුකින් මිදෙන්න නම් මහා ලොකු විභාග පාස් වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. හරි. එතකොට පඨවි ඇහැට අල්ලගන්න බෑ. හැබැයි පඨවි අතට දැනෙනවා. කයට දැනෙනවා. ආපෝ කියන එක ඒක කයට දැනෙන්නෙත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. දැන් අර වැగిරෙන සුළු ගතිය අතට දැනෙනවා කියලා අපිට හිතෙනව නේද? නමුත් ඒ දැනෙන්නේ පඨවි ගතියයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ආපෝ ගතිය අතට දැනෙන්නෙත් නැහැ, ඇහැට දැනෙන්නෙත් නැහැ. පඨවි ආපෝ. ඊළඟ එක තේජෝ.
තේජෝ කියලා කියන්නේ යම්කිසි දෙයක උණුසුම් සිසිල් බවට හේතු වෙන ගුණය. ඒක තේජෝ. එතකොට අපි හිතමු රත් වෙච්ච යකඩ කෑල්ලකුයි රත් නොවිච්ච යකඩ කෑල්ලකුයි තියෙනවා. මේකේ තේජෝ ගුණේ වැඩි මොහොතේද කියලා ඇහෙන් බලන්න පුළුවන්ද? ඇහෙන් බලන්න බෑ. ඒ කියන්නේ තේජෝ කියන ගුණය ඇහැට අල්ල ගන්න බෑ. ඇහැට ග්‍රහණය කරගන්න බෑ. හැබැයි කයට නැත්තම් අතට දැනෙනවා උණුසුම්ද සිසිල්ද කියන එක. එහෙනම් තේජෝ කියන එකත් කයට දැනෙනවා. ඊළඟ එක වායෝ. වායෝ කියලා කියන්නේ යමක් වායෝ කියලා කියන්නේ වාතයට එහෙම නෙවෙයි. වායෝ කියලා කියන්නේ යම් කිසි දෙයක් පුම්බවන හකිලීමට පුම්බන්න හකුලන්න අවශ්‍ය වෙන බලය තමයි වායෝ කියලා කියන්නේ. වාතයට නෙවෙයි. එතකොට යම් කිසි දෙයක් පුම්බන්න හකුලන්න ඕන බලය ඇහැට පේනවද? ඇහැට පේන්නේ නැහැ. එහෙමනම් ඒක වායෝ කියන එකත් ඇහැට පේන්නේ නැහැ. ඒක අතට දැනෙන්නෙත් නැහැ. අතට දැනෙන්නෙත් නැහැ. සුළඟ හමනකොට අපේ අතට යම් සිසිලක් දැනෙනවනම් ඒ දැනෙන්නේ සුළඟේ තියෙන තේජෝ ගතිය. තේජෝ ගතිය. සුළඟක් හමනකොට ගස් ඉදිරිලා විනාශ වෙනවා නම් ඒ සුළඟේ තියෙන පටවි ගතිය නිසා තමයි ඒක ඉදිරිලා විනාශ වෙන්නේ. එහෙමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට එහෙමනම් වායෝ කියන එක ඇහැට දැනෙන්නෙත් නෑ අතට දැනෙන්නෙත් නෑ. දැන් එහෙමනම් මේ පින්නතුන්ට අපි කිව්වා ඔය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන පේන්නේ නෑ කියන පරමාර්ථ ධර්මතාවයක් තමයි රූප. රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන්. පඨවි ඇහැට පේන්නේ නෑ, ආපෝ ඇහැට පේන්නේ නෑ, තේජෝ ඇහැට පේන්නේ නෑ, වායෝ ඇහැට පේන්නේ නෑ. එහෙමනම් ඇහැට පේන්නේ නැති බව දැන් පැහැදිලි රූප. අයි රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. පැහැදිලිද? හරි. ඒතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔය හතරෙන් අතට දැනෙන්නේ පඨවි දැනෙනවා, තේජෝ දැනෙනවා, ඊතුරු දෙක දැනෙන්නේ නෑ. පැහැදිලිද? හරි. දැන් ඕක මතක තියාගන්න. දැන් ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා අපිට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවම නිතරම තියෙන එකට එකතු වෙලා. එකක් ඇතුළේ එකක් ගිල්ල තියෙන්නේ. වෙන් වෙලා කවදාවත් නැහැ. මේ හතර දෙනා මේ සතර මහා ධාතු එකට එකතු වෙනකොට එකතු වීම නිසා හට ගන්නවා උපාදාය වෙනවා තවත් රූප හතරක්. තවත් ගුණාංග හතරක්. ඒ ගුණාංග හතර තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා. වර්ණ, ගන්ධ, රස, ඕජා. වර්ණය කියන එක දන්නවනේ. වර්ණය කියන එක ඇහැට අල්ල ගන්න පුළුවන්. හැබැයි දැන් මේ පින්නතුන් දකින්නෝ නේද වටේ අවට තියෙනෝ නේද වර්ණයන්? ඒ වර්ණයන් ඔය රූපවල තියෙන වර්ණය එහෙම නෙවෙයි. මුදින් මතක තියාගන්න මේක. මේ දකින්න අවට තියෙන වර්ණයක් තියෙනවා. ඒ වර්ණය රූපවල තියෙන වර්ණය නෙවෙයි. ඇයි එහෙම කියන්නේ කියන එක අපි ඉදිරියට පැහැදිලි කරනවා. මේ පින්නතුන්ට එකම දේ කරන්න තියෙන්නේ. නින්ද දිදාගන්නේ නැතුව මේ කියන දේ අහන් ඉන්න එක විතරයි තියෙන්නේ. සියලු දේවල් අපි පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරකට එකතු වෙනකොට තවත් ඒකතු වීම නිසා හට ගන්න උපාදාය වෙනවා තවත් ගුණාංග තවත් රූප හතරක්. ඒ රූප හතර තමයි වර්ණ එක. වර්ණය කියන එක ඇහෙන් අල්ල ගන්න පුළුවන්. හැබැයි ඇහැට පේන්නේ නැහැ. ඔය කියන වර්ණේ පේන්නේ නැහැ. ඇහෙන් අල්ල ගන්න පුළුවන් වර්ණය. හරි. ඊට පස්සේ ගන්ධ. ගන්ධ කියලා කියන්නේ යම්කිසි ගඳ සුවඳක් තියෙනවා. එකට එකතු වෙන නිසා. ඒ ගන්ධය කියන එක අපි දන්නවා ඇහෙන් අල්ල ගන්න පුළුවන්ද? ඇහෙන් අල්ල ගන්න බෑ. නාසයෙන් නම් ඒක අල්ල ගන්න පුළුවන්. හරිද? රස. රස කියන එක ඇහෙන් අල්ල ගන්න පුළුවන්ද? රස කියන එක ඇහෙන් පුළුවන්ද? රස කියන එක ඇහෙන් අල්ල ගන්න බෑ. රස කියන එක අල්ල ගන්න පුළුවන් වෙන්නේ දිවෙන්. ඕජාව කියලා කියන එක බොහොම ගැඹුරු දෙයක් කියලා කියන්නේ ඒක කිසිම ආයතනයකින් අපේ තියෙන ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන එකකටවත් ගෝචර වෙන්නේ නැහැ කියනවා ඕජාව කියලා. දැන් එහෙමනම් අපි දන්නවා අපේ තියෙනවා ඉන්ද්‍රියන් 6. මොනෝද ඉන්ද්‍රියන් 6? චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. තේරෙන සිංහලෙන් කියමුකෝ. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මනස තියෙනවා. හරිද? ඔන්න අපේ පැත්තේ තියෙන ආයතන 6. දැන් බාහිරේ රූප තියෙනවා කිව්වනේ. බාහිරේ තියෙන රූප. ඒ රූප පේන්නේ නැහැ කිව්වා. දැන් ඒ බාහිරේ තියෙන ඔය පේන්නේ නැති දේවල් වල තියෙන අට බලමුකෝ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඔන්න එහෙමනම් දැන් අන්ත දෙක ගැන අපි කතා කරමු. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ සත්‍යයන් නැත්නම් මේ ලෝකේ මිනිස්සු
නිතරම අන්ත ඇසුරු කරගනිමිනු ඉන්නේ කියලා උන්වහන්සේ අන්ත කීපයක් කියනවා. අපි මේ අන්ත වලින් ගිහිල්ලා අන්ත අතහැරන විදියට බලමු. හරිද? අන්ත කීපයක් කියනවා. උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ අන්ත වලට යන්නේ නැතුව අන්ත අතහැරන විදියට මැදින් යන්න කියලායි කියන්නේ. හරිද? දැන් ඔය අද වගේ දවසක උන්වහන්සේ විසින් අපිට අනුකම්පාවෙන් දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙනවා. මජ්ක්‍ධිමා පටිපදා. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සියති ඉදන් කියලා සම්මාදිට්ඨි ඔන්නෝම කියාගෙන යනවා. පැහැදිලි කරන් යනවා. එතකොට මැදින් තමයි උන්වහන්සේ ගමන් කරා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි කියනවා මැදුම් පිළිවෙත. මැදුම් පිළිවෙත කියන්නේ මැදින් ගමන් කරන මාර්ගය. මැදින් කියලා කියන්නේ දෙපැත්තේ තියෙන මොනවද අන්ත. අන්තවලට එක්ස්ට්‍රීම්ස් කියන ඉංග්‍රීසියෙන් අන්තවලට වැටෙන්නේ නැතුව මැදින් තමයි යන්නේ. අපි කවුරුත් මේ අන්ත ඇසුරු කරමින් තමයි ඉන්නේ. එහෙමනම් අන්ත ඇසුරු නොවෙන්න මැදින් කොහොමද යන්නේ කියලායි අපි වටහා ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මේ අන්ත ගැනත් අපි පොඩ්ඩක් පැහැදිලි කරනවා. මීට කලින් ධර්මදේශනාවලත් ඕක පැහැදිලි කරලා තියෙනවා. දැන් අන්ත ගැන පැහැදිලි කරමු පොඩ්ඩක්. අන්ත වශයෙන් උන්වහන්සේ කියනවා වර්ග කීප ආකාරයකින් අන්ත කියනවා. හැබැයි ওই කීප ආකාරයකින්ම කිව්වත් එකම දෙයක් ගැන තමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. හරිද? එකක් කියනවා ආධ්‍යාත්මය. ඒ කියන්නේ තමන් කියන එක තමන් ගැන හිතන්න. ඒක බොහොම ලේසියිනේ තමන් ගැන අපි නිතරම හිතන්නේ නේද? තමන් එක අන්තයක්. ඒක බාහිරයේ තව අන්තයක්. හරිද? තමන් එකාන්තයක් බාහිරයේ එකාන්තයක්. ආධ්‍යාත්මය තමන් කියන්නේ ආධ්‍යාත්මයේ එකාන්තයක් බාහිරයේ එකාන්තයක්. පැහැදිලිද? ওই දෙක එකතුව නේද ලෝකේ? පොඩ්ඩක් බලන්න. තමන් ආධ්‍යාත්මේ තමනුත් තමන්ගේ වටේ තියෙන සියලුම දේවලු බාහිරයන්. ওই ටික එකතු වුණාම නේද මේ ලෝකෙ හැදෙන්නේ. එහෙමනම් උන්වහන්සේ කිව්වේ මොකක්ද? ආධ්‍යාත්මයත් අතහරින්න, බාහිරයත් අතහරින්න කියලා කිව්ව දෙකම අතහැරියොත් මොකද වෙන්නේ? ලෝකේම අතහැරිලා නේද? මැදට එනකොට ලෝකේම අතහැරිලා. ඒ කියන්නේ ලෝකෝත්තර. පැහැදිලිද? හරි. ඊළඟ එක උන්වහන්සේ කිව්වා දැන් එකක් තමයි ආධ්‍යාත්මයේ ඒකාන්තයක්, බාහිරයේ ඒකාන්තයක්. හරිද? ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා අතීතයේ ඒකාන්තයක්, අනාගතයේ ඒකාන්තයක්. අතීතයේ ඒකාන්තයක්, අනාගතයේ ඒකාන්තයක්. ඒ කිව්වේ උන්වහන්සේ පැහැදිලි කරා අන්ත දෙකම අතහරින්න. අතීතයත් අතහරින්න, අනාගතයත් අතහරින්න. එහෙමනම් වර්තමානයේ පවතින්න පුළුවන් නම් අන්න ඒක තමයි ලෝකෝත්තර තත්ත්වය. දැන් අපි අද දවසේ මාතෘකාව වශයෙන් ගත්ත ගාථාව මොකක්ද කියලා මේ පින්නතුන් පොඩ්ඩක් මතක් කරගන්න. අපි ගත්තේ රතන සූත්‍රයේ අවසන් ගාථාව. දා වටිනා ගාථාවක්. ඒ ගාථා රත්නය තුල කියන්නේ මොකක්ද? කීනම් පුරාණං නවන්නත්ති සම්බං. කීනම් කියලා කියන්නේ නැති කරලා දානවා පුරාණ. පුරාණ කියන්නේ අතීතය. ඔන්න ඒකාන්තයක් නැති කරා. කීනම් පුරාණ අතීතේ නැති කරා. නවං කියලා කියන්නේ අනාගතේ. නවං නත්ති නෑ. නත්ති කියලා කියන්නේ නෑ. සම්භවං හටගන්නේ නෑ. අනාගතය හටගන්නෙත් නෑ. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං. අතීතයත් දුරු කරනවා, අතීතේ නැති කරනවා, අනාගතය හටගන්නෙත් නෑ. එමනම් අන්ත දෙකම අතහැරියා, මැදට ආවා. මොකක්ද මැද? වර්තමානය. වර්තමානය කියන්නේ අපි මේ සාමාන්‍ය කියන වර්තමානය නෙවෙයි. අපි බලමු මොකක්ද කියලා. හැම අරමුණක් ගන්නකොටම අපිට අතීතයට අපි යනවා. අතීතයට යන්නේ නැතුව වර්තමානයේ ඉන්න පුළුවන් නම් අන්න අපි ලෝකෝත්තර තත්ත්වයටපත් වෙනවා. දිගටම එහෙම බැරි වෙන්න පුළුවන් ආරම්භයක් විදිහට අපි අද දවසේ කියලා දෙනවා. කොහොමද අතීතය අතහැරලා අනාගතය අතහැරලා වර්තමානයේ හිසිත පිටවන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා. මේ පින්නතුන් ටික ටික උතන පුරුදු කරලා තමයි ඉස්සරහට යන්නේ. සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරහත් තත්ත්වයට යන්නේ ওই විදිහට සිත පුරුදු කරලා. අපි මේ උතුම් වූ ධර්ම කරුණු සියල්ල අද අපි පැහැදිලි කරන්න උත්සාහ කරනවා. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං. අතීතයත් අතහරිනවා, අනාගතයත් අතහරිනවා, වර්තමානයට එනවා. ඔන්න එහෙමනම් ඒක අන්ත දෙක අතහරිනවා. ඊට පස්සේ තවත් දෙයක් උන්වහන්සේ පැහැදිලි කරා. නාමයේ ඒකාන්තයක්, රූපේ ඒකාන්තයක්. හොඳින් තේරුම් ගන්න. නාමයේ ඒකාන්තයක් කියලා උන්වහන්සේ කියනවා, රූපේ තව අන්තයක් කියනවා. නාමයත් අතහරින්න කියනවා. එහෙමනම් අන්ත අතහරින්නනේ කියන්නේ. නාමයත් අතහරින්න කියනවා, රූපයත් අතහරින්න කියනවා. දැන් මේ ලෝකයේ තියෙන පරමාර්ථ ධර්ම දෙක මොකක්ද?
නාම රූප නේද? එතකොට නාමයත් අතහරින්න රූපයත් අතහරින්න කියලා කිව්වේ මොකක්ද? ලෝකයම අතහරින්න කියලා නේද උන්වහන්සේ පැහැදිලි කරේ. ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන්න කියලා. ඊටාම බොහොම ලස්සනයි මේ ධර්මය ශ්‍රී සද්ධර්මය. ඒකයි උන්වහන්සේ මෙච්චර පාරමී පුරලා මේක අවබෝධ කරගත්තේ. එතකොට නාමත් අතහරින්න නාම ඒකාන්තයක් රූප ඒකාන්තයක් අපි ඊට කලින් කිව්වා මේ ලෝකෙ තියෙන පරමාර්ථ ධර්ම දෙක උන්වහන්සේ කියනවා නාමයි රූපයි විතරයි මේ ලෝකෙ තියෙන්නේ. ඊට පස්සේ කියනවා නාමයේ කියන අන්තයත් අතහැරපල්ලා රූපයේ කියන අන්තයත් අතහැරපල්ලා නාම රූප දෙකම අතහැරියා කියලා කියන්නේ මැදට ආව කියන්නේ ලෝකෝත්තර තත්ත්වයට ආව කියලා. පැහැදිලිද? නාමයත් අතහරින රූපයත් අතහරින. ඊට පස්සේ උන්වහන්සේ කියනවා බාහිර ආයතනය එකාන්තයක් ආධ්‍යාත්මික ආයතනය තව අන්තයක් කියනවා. බාහිර ආයතන ඒකාන්තයක් ආධ්‍යාත්මික ආයතනේ තව අන්තයක් කියනවා. ඔය දෙකම අතහරින්න කියනවා. දැන් ඔන්න අපි බලමු. එතෙන්ට තමයි අපි මුලින් ඇවිල්ලා හිටියේ. බාහිර ආයතනය එකාන්තයක් ආධ්‍යාත්මික ආයතනය එකාන්තයක් කියලා කියනවා. දැන් ඔන්න බලමු. ආධ්‍යාත්මික ආයතනය කියන්නේ තමන් කියලා ගන්න. තමන්ට දැන් තමන් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ අපි අපේ තියෙන ওই ඉන්ද්‍රියන් හයෙන්. ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඔන්න ඕකෙන් අරමුණු ගන්න එකම නේද? වෙන කිසි දෙයක් නෑ නේද? පොඩ්ඩක් හිතලා බලන්න. ඊට අමතරව වෙන කිසි දෙයක් තියෙනවද බලන්න. ඇහැ. ඇහෙන් මොනවද ගන්නේ? ඇහෙන් මොනවද අපි ගන්නේ? ඇහෙන් රූප අරමුණු ගන්නවා. අර රූප නෙවෙයි මේ. ඒ රූප පේන්නේ නෑනේ ඇහැට. පරමාර්ථ ධර්මේ නෙවෙයි. අපි කියන රූප. ඇහෙන් රූප අරමුණු කරනවා. හරි. ඇහෙන් රූප. කනෙන් මොනවද? කනෙන් ශබ්ද. නාසයෙන් මොනවද? නාසයෙන් ගඳ සුවඳ ගන්ධය. දිවෙන් මොනවද? රසය. කයින් මොනවද? පහස ස්පර්ශය පහස. කයි. මනසින් මොනවද? මනසින් ගන්නේ සිතිවිලි නැත්තම් ඒ අරමුණු වර්ගයට අපි කියනවා ධම්ම කියලා. ධම්මාරම්මන ධම්මාරමුණු කියලා කියන්නේ සිතින් ගන්න ඒවට. තවත් පැහැදිලි කරොත් මේ පින්නතුන්ට සරලව කිව්වොත් අපි ඇහෙන් ගන්න දේවල් තියෙන ඇහෙන් ගන්න අරමුණු තියෙන්නේ. ඔය රූප දකින්නවා කියලා කියන්නේ මේ දකින්නේ වටපිට නේද? ඒ අර පරමාර්ථ රූප නම් නෙවෙයි. මේ දකින්න සාමාන්‍ය ව්‍යවහාරයේ කියන රූප තියෙන්නේ. මේ ඇහෙන් දකින දේවල් ගැන නැවත හිතන්න පුළුවන් නේ. අන්න ඒක එක ධම්මාරම්මන වර්ගයක්. සිතින් කරන දෙයක්. කනෙන් අහන ශබ්ද ගැන නැවත හිතන්න පුළුවන් නේ. ඒකත් තව ධම්මාරම්මන වර්ගයක්. හරිද? සිතින් ගන්න අරමුණු වර්ගයක් ඒක. නාසයෙන් ගඳ සුවඳ ගන්නවනේ අපි. ඒ ගන්න ඒවා ගැන පස්සේ වෙලාවක කල්පනා කරලා හිතන්න පුළුවන් නේ. අන්න ඒක තව ධම්මාරම්මන වර්ගයක්. දිවෙන් විඳින රස ගැනත් හිතනව නේද අපි. අන්න ඒක තවත් ධම්මාරම්මන වර්ගයක්. කයෙන් විඳිච්ච පහස. පිටුම් කකුල ගල කැණුණා නැත්තම් යකඩ ඇණයක් ඇනුණා කකුලේ. ඕක ගැන නැවත නැවත අපිට හිතන්න පුළුවන් නේ ඒ පහස ගැන. ආන්න එතකොට ඒ දේවල් හිතනවා නම් කයෙන් ගත්ත පහසවල් පිළිබඳව සිතින් නැවත හිතනවා නම් ඒකත් ධම්මාරම්මණය. සිතින් හිතපු දෙයක් නැවත පුළුවන් නේද සිතින් හිතන්න. ආන්න ඒකත් මනෝරම්මණයක්. ඒකත් පුළුවන් ඒ ආකාරයෙන්ම අපිට හිතන්න. පැහැදිලිද? හරි. එතකොට එහෙමනම් දැන් අපි පැහැදිලි කරේ ආධ්‍යාත්මය එක ආයතනයක් බාහිරයේ එක ආයතනයක්. ওই දෙකම අතහරින්න ඕන කිව්වා. දැන් අපි බලමු ওই දෙකම අතහරින්න නම් මේ දෙක ගැන ඉස්සෙල්ලා දැනගෙන ඉන්න එපායි. නේද? දැන් ආධ්‍යාත්මය කියලා කිව්වේ ආධ්‍යාත්මයේ මොනවද තියෙන්නේ? දැන් මේ පින්නතුන් හොඳින් මෙතන මේ කරුණට අහුම්කම් දෙන්නේ. දැන් මේ පින්නතුන් කවදා හෝ දවසක අපි දන්නේ නැහනේ කවදා හෝ දවසක මේ දුක්ඛ සසරෙන් ඈතර වෙන දවසක් ඇතිනේ. නේද? රහත් පදවියකට හෝ කුමන හෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් දුකින් මිදෙන දවසක්. ඒ දුකින් මිදෙනකොට අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම කියලා ලක්ෂණ තුනක් තියෙනවනේ ත්‍රිලක්ෂණ. ඒ ත්‍රිලක්ෂණ තුනට අදාළව තමයි මේ පින්නතුන් තමන්ගේ මේ ධර්ම ගමන් මාර්ගයේ ඉස්සරහට අරගෙන ගිහිල්ලා දුකින් මිදෙන්න තියෙන්නේ ඔන්නෝය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන ඔස්සේ තමයි යන්න වෙන්නේ. සමහර පින්නතුන් අනිත්‍ය කියන ලක්ෂණේ ප්‍රකටව වඩනවා. අනිත්‍ය කියන ලක්ෂණේ ප්‍රකටව වඩලා එයාලා අනිමිත්ත කියන ආකාරයෙන් තමයි ඒ කට්ටිය නිර්වාණයට යොමුනේ. අනිත්‍ය කියන එක ප්‍රබලව ඒ කට්ටිය වඩනවා. අනිත්‍ය ලක්ෂණය තමයි කට්ටිය
ඒ කට්ටියගේ කමටහන විදිහට පාවිච්චි කරන අනිත්‍ය. අපි ඒකත් අද පැහැදිලි කරනවා. ඊළඟ එක තමයි දුක්ඛ. දුක්ඛ කියන ලක්ෂණය සමහර අය ඒක ප්‍රමුඛ කොට අරගෙන තමන්ගේ විදර්ශනා භාවනාව දුක්ඛ කියන ඔස්සේ ත්‍රිලක්ෂණේ දුක්ඛ කියන ලක්ෂණය ඔස්සේ වඩලා එයාලා අපිරිහිත කියන ආකාරයෙන් තමයි මේ දුකින් මිදෙන්නේ. අපරිහිත කියන එකෙන් දුකින් මිදෙනවා. තවත් කට්ටියක් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනාත්ම කියන ලක්ෂණය අරගෙන ඒ ලක්ෂණය ඔස්සේ වඩලා ශුන්්‍යත කියන ආකාරයෙන් මේ දුකින් මිදෙනවා. හැබැයි මතක තියාගන්න පින්නතුනි මොන ආකාරයෙන් අනිත්‍ය වැඩුවත් දුක්ඛ වැඩුවත් අනාත්ම කියන එක වැඩුවත් අනිවාර්යයෙන්ම දුකින් මිදෙනකොට දුකින් මිදෙන්න වෙන්නේ ඔය අනාත්ම කියන ලක්ෂණය ප්‍රමුඛ කොට අරගෙන ශුන්්‍යත තත්වයෙන් තමයි යන්නේ වෙන්නේ. ශුන්්‍යත තත්වයෙන් යනකොට අනිත් ඒ අපනිහිත සහ අනිමිත්ත කියන දෙකත් ඒකම අවබෝධ වෙලයි දුකින් මිදෙන්නේ. එතකොට ශුන්්‍යත තත්වයටපත් වෙනවා නම් අනාත්ම කියන ලක්ෂණය හොඳින් Tamanට අවබෝධ වෙන්න ඕනේ. මේ අනාත්ම කියන ලක්ෂණය අවබෝධ කරගන්න මේ පින්නතුන් දැනගත යුතු කරුණු තමයි මේ අපි දැන් පැහැදිලි කරන්නේ. ආධ්‍යාත්මයේ මේ පැත්තේ තියෙන්නේ මොනවද? බාහිරේ තියෙන්නේ මොනවද? ওই දෙකම අතහැරුණොත් ඔන්න එනවා මම කියලා කෙනෙකුත් නැහැ, බාහිරේ දකින්න කෙනෙකුත් නැහැ කියලා අතහැරනවා. ඒ කියන්නේ ඔන්න ආවා මොකටද? අනාත්ම කියන තත්ත්වයට. එතෙන්ට එන්නයි මේක අපි පැහැදිලි කරන්නේ. ඒ නිසා දැන් අපි බලමු මේක පැහැදිලි කරන්න. දැන් බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අන්ත දෙකක්. ආධ්‍යාත්මික අන්තයක්, බාහිර ඒකාන්තයක්. හරිද? දැන් අපි බලමු. දැන් අපි ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඔය කියන අපේ ඉන්ද්‍රියන් 6. සලායතන වලින්. ආයතන 6. සලායතන. ඒකෙන් අරමුණු ගන්නකොට බලමු අපි தත්ත්වය මොකද්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමුකෝ. හරිද? එතකොට දැන් මෙතන තියෙනව මොනවද? ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය, දිව, කය, මනස. දැන් බාහිරේ මොනවද තියෙන්නේ? බාහිරේ නෑ. බාහිරේ තියෙනවා රූප. රූප සම්බන්ධ වෙන්නේ ඇහත් එක්ක. ඇහෙන්නේ රූප බලනවා කියන්නේ. හරි. බාහිරේ තියෙනවා ශබ්ද. ශබ්ද සම්බන්ධ වෙන්නේ කනත් එක්ක. බාහිරේ තියෙනවා ගන්ධ. ගන්ධය සම්බන්ධ වෙන්නේ අරමුණ ගන්නකොට නාසයත් එක්ක. බාහිරේ තියෙනවා රස. රස සම්බන්ධ වෙන්නේ දිවත් එක්ක. බාහිරේ තියෙනවා පහස. පහස සම්බන්ධ වෙන්නේ කයත් එක්ක. බාහිරේ තියෙනවා ධම්ම. ධම්ම කියලා කියන්නේ අර දැන් ඇහෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගත්ත ඔය අරමුණු නැවත සිතින් සිතන්න පුළුවන් නේ. අන්න ඒ ටිකත් බාහිරේ තියෙනවා. බාහිර ආයතනයක් විදියටයි උන්වහන්සේ දක්වන්නේ. හරිද? ඒක පැහැදිලිද? ඒක අපැහැදිලිද? මනස මේ පැත්තේ. මනස අපේ පැත්තේ. මනස ආධ්‍යාත්මික ආයතනයක්. මනස ඔය වගුවේ තියෙනවා chat එකේ ගහලා. මනස ආධ්‍යාත්මික ආයතනය. මනසට ගන්න පුළුවන් ඉන්නේ සිතුවිලිනේ. සිතුවිලි බාහිර ආයතනයේ විදියටයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඔක හොඳට තේරුම් ගන්න. හරිද? එතකොට ඇහෙන් ගන්නෙ මොනවද? රූප. ඇහැ එන්නේ අපේ පැත්තට ආධ්‍යාත්මයට, රූපේ බාහිරයට තිබ්බා. බාහිර ආයතනේ රූපේ. කනෙන් අහන්නේ මොනවද? ශබ්ද. කන අපේ පැත්තේ ආධ්‍යාත්මික ආයතනයක් තමයි. කන ශබ්දයේ බාහිර ආයතනය. පැහැදිලිද? ඒ පාර ගන්ධ සුවඳ ගන්නේ නාසයෙන්. නාසය ආධ්‍යාත්මික ආයතනය අපේ පැත්තේ තියෙන ආයතනයක්. ගන්ධය එළියෙන් එන්නේ එක බාහිර ආයතනය. රස විඳින්නේ දිවෙන්. දිව ආධ්‍යාත්මික ආයතනය. රස බාහිර ආයතනය එළියෙන් එන්නේ රස. පැහැදිලිද? හරි. ඊට පස්සේ පහස ගන්නේ කයෙන්. කය අපේ පැත්තේ ආධ්‍යාත්මික ආයතනය තමයි කය. පහස එන්නේ එළියෙන් ඒක බාහිර ආයතනය. හරිද? ඊළඟ එක තමයි මන. මනස තියෙන්නේ අපේ පැත්තේ. මනස තියෙන්නේ කොහෙද? හෘදය ආශ්‍රිතව මෙන්න මේ සයිස් අතට ගන්න පුළුවන් ලේ පිටක තමයි ඔය බලයේ තියෙනවා කියලා කියන්නේ. ඒක හෘදයෙන් ඉවතට යන්නේ නැතුව හෘදය තුලම රැඳිලා තියෙනවා කියලා උන්වහන්සේ කියන්නේ. මන ආයතනය කියන්නේ ඕක. එතකොට මන ආයතනයේ මනසට ගන්න පුළුවන් වෙන්නේ අර
ඇහැ කන නාසය දිව කයෙන් සිහිපත් කරපු දේවල්මයි. ඒවට තමයි ධම්මාරම්මන කියන්නේ. ධම්මාරම්මන උන්වහන්සේ දාන්නේ බාහිර ආයතනයේ ධම්මාරම්මණය, මන ආයතනයේ අපේ මනස, ඒක ආධ්‍යාත්මික ආයතනය. පැහැදිලිද? එතකොට මේ පින්නතුන් හරියටම බලන්න. දැන් ඇහැට සම්බන්ධ වෙන්න පුළුවන් බාහිරේ තියෙන රූප විතරයි කියනවා. හරිද? ඇහැට සම්බන්ධ වෙන්න බාහිරේ තියෙන රූප. කනට සම්බන්ධ වෙන්නේ බාහිරේ තියෙන ශබ්ද. නාසයට සම්බන්ධ වෙන්නේ බාහිරේ තියෙන ගන්ධ. දිවට සම්බන්ධ වෙන්නේ බාහිරේ තියෙන රස. කයට සම්බන්ධ වෙන්නේ බාහිරේ තියෙන පහස. මනසට සම්බන්ධ වෙන්නේ බාහිරේ තියෙන ධම්මාරම්මන, සිතුවිලි. පැහැදිලිද? හරි. දැන් එහෙමනම් මෙන්න මේකට අපි යන් ඊට පස්සේ මේක පොඩ්ඩක් විශ්ලේෂණය කරගන්න. දැන් අර බාහිරේ තියෙනෝනේ රූප කියලා කිව්වනේ. ওই රූප හැදිලා තින්නේ මොකකින්ද කියලා නේද අපි ධර්මදේශනේ පටන් ගත්තේ. ඒ බාහිරේ තියෙන රූප හැදිලා තියෙනවා කිව්වා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින්. හරිද? ඒ සතර මහා ධාතුව කවදාවත් වෙන වෙනම තියෙන්නේ නැහැ කිව්වා. හතර දෙනාම එකට එකතු වෙලායි තියෙනවා කියලා කිව්වා. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම එකට එකතු වෙනකොට සතර මහා ධාතුන් එකතු වෙනකොට එකතු වීම නිසා හට ගන්න උපාදාය වෙනවා කිව්වා තවත් රූප හතරක්. මොනවද? වර්ණ ගන්ධ රස ඕජා. දැන් එහෙමනම් බාහිරේ 8ක් තියෙනවා. හරිද? බාහිරේ 8ක් තියෙන මොනදට? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා බාහිරේ 8යි. ආධ්‍යාත්මයේ පැත්තේ 6ක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, කය, මනස. දැන් බලමු කොහොමද ගන්න කියලා සම්බන්ධ. හරිද? දැන් බාහිරේ 8ක් තියෙනෝනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. පැහැදිලිනේ? දැන් මේක සම්බන්ධ වෙන විදිය, ලින්ක් වෙන විදිය මේ දෙන්න කොහොමද කියලා අපි බලමු. දැන් ඇහැට ගන්න පුළුවන් වෙන්නේ දැන් ඇහැට ගන්න පුළුවන් වෙන්නේ බාහිරේ තියෙන පඨවි ගන්න පුළුවන්ද? දැන් අපි පැහැදිලි කර බෑ. ආපෝ ගන්න පුළුවන්ද? ඇහෙන් පුළුවන්ද? බෑ. තේජෝ පුළුවන්ද? ඇහැට බෑ. වායෝ පුළුවන්ද? බෑ. වර්ණය ඇහැට ගන්න පුළුවන්. ඔන්න වර්ණය ගන්න පුළුවන්. ගන්ධය ඇහැට ගන්න පුළුවන්ද? බෑ. රසය පුළුවන්ද? බෑ. වර්ණය, ගන්ධය, රසය, ඕජාවද? එහෙමනම් අපේ ඇහැට ගන්න පුළුවන් වෙන්නේ බාහිරයෙන් වර්ණේ විතරක්මයි. පැහැදිලිද? හරි. ඊළඟ එක කන. ඇහැට දැන් බාහිරයෙන් ගන්න පුළුවන් වර්ණේ. හරිද? දැන් කනට ගන්න පුළුවන් ඉන්නේ සද්දේ. දැන් සද්දේ බාහිරේ තිබුණද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. සද්දයක් වුණාද? සද්දයක් ආවද කියුණාද? සද්දයක් කියුන්නේ නැහැ. ශබ්දය කියන එක හැදෙන්නේ කොහොමද? මේ පින්නතුන් මතක තියාගන්න. බාහිරේ තියෙන ඔය සතර මහා ධාතු එකට ගැටෙනකොට ඔන්න ශබ්දයක් හටගන්නවා. එක්කෝ සතර මහා ධාතුව ඉරි වෙන් වෙනකොට ඔන්න සද්දයක් හටගන්නවා. අපි දන්නවා දර කොටයක් පල්නකොට චරස් ගාලා සද්ද එනෝනේ. සතර මහා ධාතු වෙන් වෙනවා. ගන්ටාරේ නාද කරනකොට නැත්තම් අත මොහකාරේ හැපුණොත් එහෙම බෙරයක් මේ වෙනකොට මොකද වෙන්නේ? ධාතු එකට ගැටෙනවා. එතකොට සද්දේ හටගන්නවා. සද්දේ කියන එක බාහිරේ නිතරම පවතින එකක් නෙවෙයි. ඒ මොහොතේ හටගන්න එකයි. එතකොට දැන් මේ බාහිරේ තියෙන සද්දේ ගන්න පුළුවන් වෙන්නේ කනට. කනට ඒ හැරුණාම පඨවි ගන්න පුළුවන්ද? කනට බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා අටම ගන්න බෑ කනට. ඔය සම්බන්ධය හරියට දැනගන්න ඕනේ. හරි. දුකින් මිදෙන්න වැඩි දෙයක් කරන්න ඕනේ නෑ. පොඩ්ඩයි කරන්න ඕනේ. හැබැයි ඒ ටික අපි කරන්නේ නෑ. ඒකයි ප්‍රශ්නේ. හරි. ඊළඟ එක තමයි නාසය. නාසයට ගන්න පුළුවන්. පඨවි නාසයට ගන්න පුළුවන්. තද ගතිය නාසයෙන් පුළුවන්ද හොයාගන්න? බෑ. පඨවි. ආපෝ පුළුවන්ද? වැగిන්න සුළු ගතිය? ඒකත් බෑ. ආපෝ බෑ. තේජෝ? ඒකත් බෑ. වායෝ? ඒකත් බෑ. වර්ණය පුළුවන්ද නාසයෙන් අල්ලගන්න? බෑ. ගන්ධය පුළුවන්ද? ගන්ධය පුළුවන්. ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕජා. රසත් ඕජාත් බෑ. එහෙමනම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ රස ඕජා කියන හතම බෑ. ගන්ධය විතරයි නාසයට ගන්න පුළුවන්. ඔන්න සම්බන්ධ වෙන විදිය. දැන් අපි මේ පැහැදිලි කරන්න හදන්නේ ආධ්‍යාත්මයයි බාහිරයයි පැහැදිලි කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ආධ්‍යාත්මයත් අතහරින්න බාහිරයත් අතහරින්න. බලමු අතහරින්න පුළුවන් අපිට බැරිද කියලා. බොහොම ලස්සනයි. බොහොම නිකන් හරිම කුතුහලයේ වඩනවා. නිකන් පරීක්ෂණයක් කරනවා වගේ මේක අහගෙන හිටියේ. ඒක නොදන්නා දෙයක් නෙමෙයි පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ පිළිතුරට බොහොම හොඳින් උනන්දුව තියෙනවා. නැත්නම් ඉතින් අහන්න බෑ. සතර බය තියෙනවා නම් උනන්දු ඉබේ හට ගන්නවා.
අර හස්තියා එලවන් එනවා පස්සේ ඉස්පිරිතාලේ බට දාගෙන දුක් අඬ සද්ද පිට වෙන්නෙත් නෑ. ලෙඩ ඇදේ වැතිරිලා බට දාගෙන හුස්ම ගන්නත් බැරුව ඇද ඉන්න වෙනවා මට ඉදිරියේදී. ඊට කලින් මේ ධර්මය අවබෝධ කරගන්නවා. එහෙම වුණොත් සෝතාපන්න මාර්ගයේ දැකගත්තොත් මම සතර පාගත වෙන්නේ නෑ. මම මේ වැඩේ කරනවාමයි කියලා මේ පිළිතුර ඕනකම තිබුණොත් පුළුවන්. එතකොට නිදිමත එන්නේ. ඒතර කොහොමද නිදිමත එන්නේ? නැත්තම් දැන් නිදා ගන්න එක සැපයි කියලා හිතනම නම් ඉතින් නිදා ගන්න එක තමයි වෙන්නේ. නේද? කරන්න වෙන්නේ. එතකොට දැන් අපි මේ ආධ්‍යාත්මයයි බාහිරයයි දෙක අතහරින්න ඕන විදියයි අපි කියන්නේ. හරි. දැන් බලන්න ඊට පස්සේ දැන් අපි නාසය ගැනත් කිව්වා. ඊට පස්සේ දිව. ඔන්න බලන්න දිවට පඨවි ගන්න පුළුවන්ද? තද ගතිය දිවෙන් ගන්න පුළුවන්ද? බෑ. පඨවි බෑ, ආපෝ බෑ, තේජෝ බෑ, වායෝ බෑ, වර්ණ බෑ, ගන්ධ බෑ. රසය පුළුවන්, ඕජාව බෑ. එහෙමනම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ ඕජා බෑ. රස විතරයි දිවට පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟ එක තමයි කය, පහස. කය. අත කියලා ගමුකෝ අපි. කය. පඨවි පුළුවන්ද? තද ගතිය මෘදු ගතිය දැනෙනවද? ඔව් පඨවි පුළුවන් ඔන්න කයට. පඨවි. ආපෝ පුළුවන්ද? බෑ. වැగిලි සුළු ගතිය ඒක බුදුරජාණන් වහන්සේ කියලා තියෙන අපි හිතනවා පුළුවන් කියලා බෑ ඒක. ආපෝ බෑ. තේජෝ පුළුවන්ද? උණුසුම් සිසිල් පුළුවන්ද? පුළුවන්. තේජෝ පුළුවන්. වායෝ පුළුවන්ද? වායෝ බෑ. ඊට පස්සේ වර්ණය පුළුවන්ද? අතින් අල්ල ගන්න අසින් තේරෙනවද? නෑ. ගන්ධය, රසය, ඕජාව බෑ. එහෙමනම් කයට ගන්න පුළුවන් වෙන්නේ මුදින් අහගන්න කයට ගන්න පුළුවන් වෙන්නේ පඨවි තේජෝ ඔච්චරයි. එතකොට ආපෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන හයම බෑ. කාටද? කයට. කයට පුළුවන් පඨවි සහ තේජෝ විතරයි. පැහැදිලිද? හරි. ඊළඟ එක ඔන්න හොඳ එකක් එනවා. ඊළඟ එක මොකද්ද? මන. අපේ හිත. මන ආයතනය. මන ආයතනයේට ඒකට ගන්න පුළුවන් වෙන්නේ මොනවද? ඒකට කිසිම රූපයක් ගන්න බෑ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කිසි දෙයක් ගන්න බෑ අපේ හිතට. ඔන්න වරද්ද ගන්න දැන් අපි හිතනවා අපිට ගන්න පුළුවන් කියලා අපි හිතන්නේ. හිතට ගන්න පුළුවන් වෙන්නේ හිතට දැන් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඒ අටේම එකතුවට තනි නමක් නේද රූපේ කිව්වේ. මතකයිද? මතකද නාම රූප පරමාර්ථ ධර්ම දෙකයි. නාමයේ පොඩ්ඩක් පැත්තකින් දියමු. රූපය අරන් විග්‍රහ කරලා බලමු කියලා නේද රූපේ විග්‍රහ කරගෙන යන්නේ. රූපේ නේද පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙනවා. ඒ හතර දෙනා එකට එකතු වෙනකොට වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූපත් හට ගන්නවා. 8 දෙනෙක් ඉන්නවා මේ 8ට නේද සුද්ධ අෂ්ටක කිව්වේ අපි. එහෙනම් රූපේ හැදිලා තියෙන සුද්ධ අෂ්ටක වල ඉන්නේ නේද? පැහැදිලිද? මෙන්න මේ රූපේම ඒ කියන්නේ සුද්ධ අෂ්ටකම පොඩ්ඩක්වත් ගන්න බෑ කාටද? හිතට ගන්න බෑ. අපේ මනසට ගන්න බෑ. මනසට ගන්න බෑ. මනසට ගන්න පුළුවන් වෙන්නේ සිතුවිලිම විතරයි. පැහැදිලිද? මනසට ගන්න පුළුවන් වෙන්නේ සිතුවිලි විතරයි. හරිද? මනසට ගන්න පුළුවන් වෙන්නේ සිතුවිලි විතරයි. නැතුව පඨවිය, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා එකක්වත් ගන්න බෑ. අපි හිතනවා ආහාරයක රසය අපිට මතක් කරන්න පුළුවන් කියලා. ඒ රසය නෙවෙයි, ඒ රස කියනනේ වර්ණ ගන්ධ රස ඕජා. ඒ රසය මතක් කරන්න බෑ. සිතුවිල්ලකුයි මේ මතක් වෙන්නේ. පැහැදිලිද? ඔය දෙකේ වෙනස තේරුම් ගන්න. අපි හිතනවා අහවල් දේ පාට අපිට මතක් කරන්න පුළුවන් කියලා. ඒ පාට නෙවෙයි මතක් වෙන්නේ සිතුවිල්ලකුයි එන්නේ. රූපය කියන එක අපේ මනසට රූපය දකින්නත් බෑ. රූපේ දකින්නත් බෑ. රූපේ අරමුණු කරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අනිදස්සනං අනාරම්මන. දකින්නත් බෑ අපේ මනසට කිසි දෙයක් රූප දකින්න බෑ මනසට අරමුණු කරන්නත් බෑ. අපි හිතනවා වරද්දගෙන අපිට හැබැයි අහවලාගේ රූපය සීපත් කරන්න පුළුවන් කියලා. ඔන්න ඒ වැරදිච්ච තැන අපි නිවැරදි කරනවා ඉදිරියේදී පැහැදිලි වෙයි. මේ පින්නතුන් හොඳින් අහගෙන හිටියොත්. හරි. එතකොට දැන් එහෙමනම් මේ පින්නතුන්ට පැහැදිලි වෙන්න ඕන. බාහිරේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ආධ්‍යාත්මයේ පැත්තේ තියෙන්නේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඉන්ද්‍රියන් හය. පැහැදිලිද? හරි. දැන් එක මොහොතකදී දැන් අපි කිව්වා ජීවත් වෙනවා කියලා කියන්නේ
මොකද්ද? ඇහැ කන නාසය දිව කය මනසින් අරමුණු ගන්න එකයි ජීවත් වෙනවා කියලා කියන්නේ. හරිද? ඇහෙන් රූප ගන්නවා. ඇහෙන් රූප බලනවා. අර පරමාර්ථ ධර්ම නෙවෙයි ඇහෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. දිවෙන් රස බලනවා. කයෙන් පහස විඳිනවා. ඊට පස්සේ අන්නේ පහම නැවත සිතුවිලි වශයෙන් මතු කර ගන්නවා සිතින්. ওই ටිකනේ කරන්න ජීවත් වෙනවා කියලා. ওই ටිකනේ කරන්න ජීවත් වෙනවා කියලා හරි. දැන් පින්නතුන් මෙන්න මේක හොඳට හොඳින් මතක තියාගන්න මේ කරුණ. එක මොහොතකදී ගන්න පුළුවන් වෙන්නේ අපිට එක අරමුණයි. එක මොහොතකදී ගන්න පුළුවන් වෙන්නේ එක අරමුණයි. දැන් ඒක පැහැදිලි කරගමු. ඇහෙන් රූපයක් අරමුණු කරනකොට අපේ අනික් ඉන්ද්‍රියන් පහම අක්‍රියයි. හරිද? ඇහෙන් අපි රූපයක් ගන්නකොට රූපයක් බලනකොට ඇහෙන් මේකට යන්නේ කොච්චර කාලයක්ද? චිත්තක්ෂණයයි මේකට යන්නේ. චිත්තක්ෂණයක් කියලා කියන්නේ තප්පරයෙන් කෝටියෙන් එකයි මේකට යන්නේ. තප්පරයෙන් කෝටියෙන් එකයි. තප්පරයෙන් කෝටියෙන් එකක් විතරක් යන නිසා මේක ඉතා පොඩි කාලයක් නේ. අපිට එච්චර පොඩි කාලයක් ගැන හිතන්න තමයි. ඒ නිසා තමයි අපිට හිතෙන්නේ යම්කිසි කෙනෙක් මොන හරි දෙයක් ඇහෙන් දකින ගමන්ම රසත් විඳිනවා කියලා අපි හිතනෝ නේද? ඇහෙන් දකින ගමන් අපි තුන් ව්‍යංජන ටික. ඇහෙන් දකින ගමන්ම රසත් විඳිනවා. ඒක හැපෙන සද්දයක් අපිට ඇහෙනවා කියලා නේද හිතෙන්නේ. හැබැයි වෙන් කරලා ගත්තොත් එහෙම ඕක ඒ කාලය අර මේ ලොකු කල්ල වෙන් කරලා ගත්තොත් එහෙම ඔය එක මොහොතක එක චිත්තක්ෂණයක එකයි වෙන්නේ. ඔය සේරම එකට එකතු වෙලා තමයි අපිට තේරෙන්නේ. එකට ගොඩක් කරන්න පුළුවන් වගේ තේරෙන්නේ ඒකයි අපිට. එකට එකම මොහොතේ කරන්න පුළුවන් ඉන්නේ එක අරමුණක් ගන්න එක විතරයි. එක අරමුණක් ගන්නකොට අනිත් ඉන්ද්‍රියන් සේරම ටික අනිත් ඉන්ද්‍රියන් පහම ඒවන් නෑ වගේ අපි. ඒවයින් අරමුණු ගන්න බෑ. හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. දැන් සමහර මේ පිටුතුට ඕක වැටෙන එකක් නෑ. දැන් අපි මොබයිල් ෆෝන් එකක් ගත්තොත් එහෙම. මොබයිල් ෆෝන් එක අපි හිතමුකෝ SIM දෙකක් තියෙනවා කියලා. අංක දෙකක් තියෙනවා කියලා. SIM දෙකක් තියෙනවා මොබයිල් ෆෝන් එකේ. මොබයිල් ෆෝන් එකකින් දැන් SIM දෙක පෙන්නනවා සුදු පාට කොටු දෙකකින්, ත්‍රිකෝණ දෙකකින්. කෝල් එකක් එනකොට බලන්න. කෝල් එකක් එක SIM එකකට කෝල් එකක් එනකොට ඒ SIM එකට ආයි වෙන කෝල් ගන්න පුළුවන්ද? බෑ. ඒ විතරක් නෙමෙයි අනිත් SIM එකට ගන්න පුළුවන්ද? ඒකට ගන්නත් බෑ. ඒකත් අක්‍රියයි ඉබේම. එන්ගේජ් කියලා කියන්නේ නේද? අපි දුන්න ටෙලිෆෝන් අංක දෙකක් තියෙනවා 0.71යි 0.75යි. 0.71ට අපි හිතමු කාගේ හරි 0.71ට අපි කෝල් එකක් ගන්න හදමු. බෑ ඒක එන්ගේ. ඊට පස්සේ යාගේ 0.75ක් තියෙනවනේ. ඒකට අපි කෝල් එකක් ගන්න හදුවොත් ඒකත් එන්ගේ. හැබැයි කතා කරන්න යා 0.71ත් එක්ක දැන්. හැබැයි අනිත් එකත් එන්ගේජ් වෙයි. අර සුදු පාට ත්‍රිකෝණ දෙකම කළු පාට වෙලා තියෙනවා එකකින් කතා කරනකොට. ඒ කියන්නේ ඕවා බුදුරජාණන් වහන්සේ බොහොම කලින් තමයි ඕවා පැහැදිලි කරේ. මේ ශ්‍රී සද්ධර්මයේ තුල එක මොහොතකදී ගන්න පුළුවන් ඉන්නේ එක ආයතනයකටයි අරමුණක් ගන්න පුළුවන්. ඇහෙන් අරමුණක් ගන්නකොට කන නාසය දිව කය මනස ඒ ටිකෙන් අරමුණු ගන්න බෑ. කනෙන් අරමුණක් ගන්නකොට ඇහැ නාසය දිව කය මනසින් අරමුණු ගන්න බෑ. පැහැදිලිද? ඒ වගේ තමයි නාසයෙන් අරමුණක් ගන්නකොට ඉතිරි පහ. දිවෙන් අරමුණක් ගන්නකොට ඉතිරි පහ. මනසින් මොන හරි දෙයක් හිත ඉන්නකොට අනිත් ඒවායින් අරමුණු ගන්න බෑ. පොදු උදාහරණයක් අපි ගමුකෝ. S2 අරගෙන අපි gedara තනියම ලොකු කල්පනාවක්. ලොකු කල්පනාවක් කියලා කියන්නේ ධම්මාරම්මන. කලින් ඔය ඇහැ කන ඒවයින් ගත්ත අරමුණු නැවත සිහිපත් කර ඉන්නවා. සිතින්ම අරමුණු දැන් ගන්නවා අපි. හරිද? දැන් අරමුණු ගන්නෙ මොකකින්ද? මන ආයතනයෙන් තමයි අරමුණු ගන්නෙ. දැන් මන ආයතනයෙන් අරමුණු ගන්නකොට අනිත් ඉන්ද්‍රියන් පහම මොකද වෙන්නේ? අක්‍රිය. සමහර වෙලාවට අපි මන ආයතනයෙන් සිතුවිලි ගන්නවා අපේ ඉස්සරහින් කවුරු හරි යනවා අපි දකින්නේ නැහැ. මේ S2 කරගෙන අපි කල්පනා කරගෙන එහෙම වෙලා තියෙනව නේද? ඇයි ගන්න බෑ අර මොකද මේකින් දැන් අරමුණු ගන්නවා අනිත් සේරම ටික එන්ගේජ් වෙලා තියෙනවා දැන් ගන්න බෑ. අනිත් SIM ටික එන්ගේජ් වෙලා. පැහැදිලිද? ඒ වගේ හොඳට මතක තියාගන්න එක මොහොතකදී අරමුණු ගන්න පුළුවන් අපේ එක ඉන්ද්‍රියකින්. පැහැදිලිද? ඒ අරගෙන ඉවරුනාට පස්සේ තමයි ඊළඟට ගන්න පුළුවන්. හැබැයි මේකට යන්නේ ඉතා කෙටි කාලයක් නිසා අපිට මේක සාමාන්‍යයෙන් හිතා ගන්න බෑ. අපි හිතනවා අපිට
කාත් එක්ක හරි කතා කර කර මොන හරි දෙයක් කියවන්න පුළුවන් කියලා. අපි හිතනවා. නමුත් අර ඉතා කෙටි කාල සීමාවක් තුල නිසා මේක වෙන්නේ අපිට තේරුම් ගන්න බෑ. හැබැයි මේ පිටුතුන් හරියට වටහා ගන්න, හිතට ගන්න, අවබෝධ කරගන්න එක මොහොතකදී අපිට අරමුණු ගන්න පුළුවන් ඉන්නේ එක ආයතනයකින්. පැහැදිලිද? එක ආයතනයකින් නම් එක මොහොතකදී අරමුණු ගන්නෙ. ඔන්න දැන් වැදගත් කරුණකට එන්න හදන්නේ. අනාත්ම ස්වરૂපේ පැහැදිලි කරන්නේ. එක මොහොතකදී එක ආයතනයකින් නම් අරමුණු ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ මොහොතේදී ඒ අරමුණ ගන්නකොට ඒ ආයතනේ ක්‍රියාත්මකයි. අනිකුත් ආයතන ටික මොකද? ඒවා ක්‍රියාත්මක නෑ. ඒවා ක්‍රියාත්මක වෙන්න බෑ. පැහැදිලිද? ඒක ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙමනම් දැන් මේක හරියට අහගන්න. ආධ්‍යාත්මය කියලා කිව්ව මේ අපි දකින දේ ආධ්‍යාත්මය. දැනට අපි එහෙම ගමුකෝ ආධ්‍යාත්මය කියලා කියන මේ දේ. මේක හැදිලා තියෙන්නේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ওই ටිකනේ මේ තියෙන්නේ. ඇහැ, කන, නාසය, දිව, කය, මනස නේද මෙතන තියෙන්නේ. හරිද? ඇහෙන් අපි අරමුණක් ගන්නකොට කන, නාසය, දිව, කය, මනසින් අරමුණු ගන්න බෑ කියලා කියන්නේ ඒව නෑ හා සමානයි නේද? ඒව නෑ හා සමානයි නේ. වැඩක් නෑ නේද? පැහැදිලිද? ඒක පැහැදිලිද කියන එක? මම දන්නේ මේ කරුණ පැහැදිලිද? ඔව්. මේ කරුණ පැහැදිලි වෙන්න ඕනේ මේ පින්නතුන් අනිවාර්යයෙන්ම නැත්නම් අනාත්ම කියන දේ වටහා ගන්න බෑ. නැත්නම් මම ඉන්නවා කියලායි ගන්න. හරි. එතකොට මතක තියාගන්න එක මොහොතකදී ගන්න පුළුවන් වෙන්නේ මේ ආයතන හයෙන් එකකටයි අරමුණ ගන්න පුළුවන් ඉන්නේ. අරමුණ ගන්න එක හැරුණාම අනිත් ඉන්ද්‍රියන් පහම එක්කෝ ඉපදිලා නැහැ එක්කෝ මිය ගිහිල්ලා. හරිනේ? එහෙම කිව්වොත් හරිනේ. එක්කෝ ඉපදිලා නැහැ. තාම එක්කෝ මිය ගිහිල්ලා. දැන් ඊට පස්සේ මේ කරුණට එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අපේ ආයතන හයක් අපිට තියෙනවා කියලානේ. මොකක්ද ආයතන හය? ඇහැ, කන, නාසය, දිව, කය, මනස. උන්වහන්සේ අපිට කියනවා ඇහැ කියන්නේ මොකක්ද? ඇහැ කියලා කියන්නේ මේ තියෙන මසසින් හැදිච්ච ඒ ඇහැ නෙවෙයි. උන්වහන්සේ කියනවා ඇහැ කියලා කියන්නේ ඇහෙන් රූපයක් ගන්නකොට ඇහෙන් අරමුණක් ගන්නකොටයි ඇහැ තියෙන්නේ. ඇහැ හටගන්නේ ඇහෙන් රූපයක් ගන්නකොට. කන හටගන්නේ මේ තියෙන කන නෙවෙයි. කර්ණපටහ පටලෙත් නෙවෙයි කන කියලා උන්වහන්සේ කියන්නේ. ඒක වැඩක් නෑ දැන් නිකන් මොකක්වත් ඇහෙන්නේ නැත්නම් ඒක වැඩක් නෑ. උන්වහන්සේ කන ඉපදුනා කියලා කියන්නේ මුදින් වටහා ගන්න. කන ඉපදුනා කියලා කියන්නේ මේ ගැඹුරුයි. කන ඉපදුනා කියලා කියන්නේ කනට ශබ්දයක් ගැටිලා කනෙන් අරමුණක් ගන්න මොහොතින් තමයි කන හටගෙන තියෙන්නේ. පැහැදිලිද? නාසය කියලා උන්වහන්සේ කියන්නේ සෝත කියලා කියන්නේ සෝත. නාසයට ගන්ධයක් ගැටෙන මොහොත තමයි නාසය. දිවට රසයක් ගැටෙන මොහොතයි දිව තියෙන්නේ. කයට යම් පහසක් ගැටෙන මොහොතයි කය තියෙන්නේ. මනසට සිතුවිල්ලක් ගැටෙන මොහොතේ මනස තියෙන්නේ. පැහැදිලිද? ඔන්න ආයතන හටගන්න විදිහ උන්වහන්සේ කියන්නේ. පැහැදිලිද? හරි. එතකොට එහෙමනම් කය කියන එක දැන් අපි කිව්වා ඇහෙන් අරමුණක් ගන්නකොට හොඳින් බලන්න ඇහෙන් අරමුණක් ගන්නකොට අනිත් ඉන්ද්‍රියන් සේරම අක්‍රියයි නම් කයට පුළුවන් ද ඇහෙන් අරමුණක් ගන්නකොට කයට පුළුවන් ද පහසක් ගන්න? කයට පහසක් ගන්න බැහැ. එහෙනම් කය එතකොට නෑ. කය ඉපදිලා නෑ. ඇහෙන් අරමුණක් ගන්නකොට කනට පුළුවන් ද ශබ්දයක් අහන්නේ මොහොතේ? බෑ. එහෙමනම් කනත් ඒ මොහොතේ ඉපදිලා නෑ. ඒකෝ ඉපදිච්ච එක මිය ගිහිල්ලා කලින් ඉපදිලා තිබ්බ එක මිය ගිහිල්ලා. ඇහෙන් අරමුණක් ගන්නකොට නාසය උපදින්න පුළුවන්ද? නාසය උපදින්න බෑ. පැහැදිලිද? දිව උපදින්නත් බෑ, කය උපදින්නත් බෑ, මනස උපදින්නත් බෑ. ඒවට අරමුණු ගන්න බෑ. එහෙමනම් මේ පිළිතුරු හරියට තේරුම් ගන්න. එක මොහොතකදී එක අරමුණක් විතරක් නම් ගන්න පුළුවන්. එක මොහොතකදී එක අරමුණක් විතරක් නම් ගන්න පුළුවන්. ඒ අරමුණ ගන්න ආයතනයයි ඒ බාහිරින් එන බාහිර ආයතනයයි විතරයි සම්බන්ධ වෙන්නේ. හරිද? අනිත් සේරම ටික මේ අපේ දැන් ඇහෙන් අරමුණක් ගන්නවා නම් කන, නාසය, දිව, කය, මන ඒ ටිකෙම අරමුණු ගන්න බෑ. ඒව නෑ. ඒව ඉපදිලා නෑ. ඒව මේ ගිහිල්ලා. පැහැදිලිද? මෙන්න මේක හොඳින් තේරුම් ගන්න. ඒ වගේම හොඳින් මතක තියාගන්න. ඉදිරියේදී තැනක් එනවා. එතෙන්දී අපි අහනවා දැන් එතකොට එහෙමනම් මම කියන එක්කෙනා මොකක්වත් නෑ ආධ්‍යාත්මය අතහැරිලා නේද කියලා තේරුම් ගන්න පුළුවන්කම ඉන්න ඕන. හරිද? හරි. දැන් ඔන්න අපි ගමු
ඇහෙන් රූපයක් බලන එකක් ගන්නකො පොඩ්ඩක්. ඇහෙන් රූපයක් බලන එක. ඇහෙන් රූපයක් බලනකොට දැන් ඇහැ කියලා කියන්නේ ආධ්‍යාත්මයේ මෙහි තියන්නේ ඇහැ. මේ පැත්තේ අපේ පැත්තේ තියන්නේ ඇහැ. දැන් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද ඇහැ? ඇහැ ක්‍රියාත්මක වෙන්න හදනවා. දැන් ඔන්න මේ මොහොතේ ඇහැ ක්‍රියාත්මකයි නම් අනිත් ආයතන පහ ගැන මොකද්ද කවර කතාවද මොකද්ද වෙන්නේ ඒක? ඒවට අරමුණු ගන්න බෑනේ. ඒවා එහෙනම් ඉපදිලා නැහැ. ඒවා මැරිලා මිය ගිහිල්ලා. පැහැදිලිද? එහෙමනම් ඉපදිලා නැහැ. ඇහෙන් දැන් අරමුණක් ගන්න වෙලාවේදී බාහිරේ තියෙන රූපේ තත්ත්වයක් දැන් පොඩ්ඩක් තේරුම් ගමු. හරිද? බාහිරේ තියෙන රූපේ මොනවද තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා 8ක් තියෙනෝනේ. ඇහෙන් රූපයක් ගන්නකොට ඔය 8න් මොකක්ද ඇහැට සම්බන්ධ වෙන්නේ? වර්ණය සම්බන්ධ වෙන්නේ. හරිද? වර්ණයනේ සම්බන්ධ වෙන්නේ. දැන් මුදින් අහගන්න මේක. ඇහෙන් තමයි දැන් අරමුණක් ගන්න. ඇහෙන් අරමුණක් ගන්නකොට මේ තමන්ගේ පැත්තේ ආධ්‍යාත්මයේ පැත්තේ තියෙන අර අනිත් ආයතන පහ ඒව නෑනේ දැන් කතා කරලා වැඩක් නෑනේ. ඒ ආයතන පහ නෑ. ආධ්‍යාත්මයේ තමන් නියෝජනය වෙන්නේ ඇහෙන් නේද මේ මොහොතේදී? තමන් නියෝජනය වෙන්නේ ඇහෙන්. හරිද? දැන් බාහිරට යන්න. බාහිරේ තියෙන රූපේ. දැන් ඇහැට ගන්න පුළුවන් වර්ණේ විතරයි නේද? පඨවිය ගන්න පුළුවන්ද? තේජෝ පුළුවන්ද? ආපෝ පුළුවන්ද? වායෝ බෑ. වර්ණේ පුළුවන්. ගන්ධ රස ඕජා පුළුවන්ද? ඒවත් බෑ. එහෙමනම් ඇහෙන් වර්ණ සටහනක් ගන්නකොට ඇහෙන් වර්ණයක් ගන්නකොට ඇහැ ක්‍රියාත්මකයි ආධ්‍යාත්මයේ පැත්තේ. බාහිරේ පැත්තෙන් වර්ණේ ක්‍රියාත්මකයි. ඒ හැරෙන්න බාහිරේ මොකක්වත් දැන් වැඩක් නෑ නේද? බාහිරියක් දැන් නෑ. බාහිරේ නියෝජනය වෙන්නේ වර්ණයෙන්. ආධ්‍යාත්මයේ නියෝජනය වෙන්නේ ඇහෙන්. පැහැදිලිද? අනිත් සේර මත හැටලා. කනෙන් ශබ්දයක් ගන්නකොට ආධ්‍යාත්මයේ පැත්තේ කන හැරුණකොට අනිත් ඉන්ද්‍රියන් පහම අක්‍රියයි. ඒවා වැඩක් නෑ. ආධ්‍යාත්මයේ නියෝජනය වෙන්නේ කනෙන්. බාහිරේ තියෙනවා සද්දේ විතරයි කනට ගන්න පුළුවන්. කන විතරනේ ක්‍රියාත්මක. අනිත් එකක්වත් දෙන්න වැඩක් නෑ. බාහිරින් නියෝජනය වෙන්නේ සද්දේ විතරට. පැහැදිලිද? රසයක් ගන්නකොට බාහිරේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා 8ක් තියෙනවා. වර්ණය මේ රසයක් ගන්නකොට බාහිරින් වැදගත් වෙන්නේ රසයයි, මේ පැත්තේ වැදගත් වෙන්නේ දිවයි. දිවෙන් අරමුණ ගන්නකොට රසය ගන්නකොට දිව හැරුණාම අනිකුත් ආයතන පහම අක්‍රියයි. ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ආධ්‍යාත්මයේ නියෝජනය වෙන්නේ දිවෙන් නෑ. දිවෙන් තමයි මම කියන එක්කෙනා නියෝජනය වෙන්නේ. පැහැදිලිද? ආධ්‍යාත්මයේ මම නියෝජනය වෙන්නේ දිවෙන්. බාහිරේ රූපේ පැත්තෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ඒව දිවට ගන්න බෑ. වර්ණය ගන්නත් බෑ, ගන්ධය ගන්නත් බෑ. ඒව වැඩක් නෑ. ඒ හින්දා රසය විතරයි බාහිර නියෝජනය වෙන්නේ. ඕජාව ගන්නත් බෑ. දැන් පැහැදිලිද? එකට එකයි සම්බන්ධයෙන් අනිත් සේරම එතකොට අතහැරලා තියෙන්නේ. මේ දෙකත් අතහැර ගත්තොත් හරියටම හරි. නේද? ඇහෙන් අරමුණක් ගන්නකොට ඉතුරු පහම අතහැරිලා. අර පැත්තේ හතම අතහැරිලා. ඇහෙන් ගන්නකොට මේ පැත්තේ වර්ණයේ ඉන්නව බාහිරේ, මේ පැත්තේ ඇහැ ඉන්නවා. ඔය ඇහැයි වර්ණය දෙකම අතහැර ගන්න පුළුවන් නම් ආධ්‍යාත්මයත් අතහැරුණා, බාහිරයත් අතහැරුණා, ලෝකෝත්තර මැදට ආවා. පැහැදිලිද පින්නතුන්ට? ආගෙන හිටියා නම් පැහැදිලි වෙන්න ඕනේ. මීට වඩා අපි දන්නේ නැහැ පැහැදිලි කරන ක්‍රමය. හරි. දැන් එහෙමනම් මෙන්න මෙතෙන්ට මේ පින්නතුන් දැන් ඉන්නේ. දැන් පොඩ්ඩක් පසුබිම අපි පැහැදිලි කරලා තියෙනවා. දැන් මෙන්න මේ කරුණු ටික කියනවා. මේ කරුණු ටික තමයි මේ පින්නතුන් දැනගන්න ඕනේ. මේ කරුණු ටික මේ පින්නතුන් හොඳින් වටහා ගත්තොත් මේ පින්නතුන්ට මේ දුකින් මිදෙන්න සම්පූර්ණයෙන්, ඒ කියන්නේ මහරහත් পদවිය ලබන්න, සියලුම දුක්ඛයන් අවසන් කරන්නත් මෙන්න මේ කරුණු ටිකේ සම්පූර්ණ අවබෝධය විතරයි අවශ්‍ය. මොනවද කරුණු ටික? හොඳින් අහගන්න. මෙන්න මේ විදිහට. හරිද? බලන්න. බාහිරේ හොඳින් අහගන්න. ටිකක් ගැඹුරුයි වගේ තේරෙවි. හැබැයි මේ අවබෝධය ගන්නම ඕන. දැන් හැබැයි ටිකක් ආපු නිසා අමාරුවක් නැහැ. බාහිරේ රූප තියෙනවා. ඒ රූප අපිට දකින්න බෑ. දැන් ඔය රූපකේට පරමාර්ථ වශයෙන් බාහිරේ රූප තියෙනවා. ඒ රූප අපිට දකින්න බෑ. හොඳින් අහගන්න. දැන් පොඩි සැකයක් එනවා. අන්න වර්ණ සතහන ආවට පස්සෙවත් ඕක පේන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නෙට ඔම්ම ප්‍රශ්නාර්ථ ලකුණක් තියලා හිතේ තියාගන්න. හරිද? බාහිරේ රූප තියෙනවා, ඒ රූප අපිට දකින්න බෑ. බාහිරේ ශබ්ද තියෙනවා, ඒ ශබ්ද අපිට අහන්න බෑ. බාහිරේ ගන්ධයන් තියෙනවා, ඒ ගන්ධ අපිට විඳින්න බෑ.
දැන් එහෙනම් මේ පින්නතුන් ප්‍රශ්නයක් එන්න ඕන. එහෙනම් මොනවද මේ අපි විඳින්නේ? එහෙම කුතුහලයක් එන්න ඕන. කුතුහලයේ කාවනම් අහන් ඉන්නවා මේක. නිදා ගන්න. හරි. බාහිරයේ රස තියෙනවා. අර පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස තියෙනවා. බාහිරයේ රස තියෙනවා. හැබැයි අපිට ඒ රස විඳින්න බෑ. බාහිරයේ පහස තියෙනවා. හැබැයි අපිට ඒ පහස විඳින්න බෑ. බාහිරේ අරමුණු තියෙනවා නැත්නම් සිතිවිලි තියෙනවා ධම්මා රම්මන තියෙනවා අපිට කවදාවත් ඒ සිතිවිලි ගන්න බෑ. බොහොම ගැඹුරු ටිකක් කිව්වා වාක්‍ය වශයෙන් කිව්වා. නැවත අපි ඒ ටික කියනවා. දැන් මේ පින්නතුන්ට මේ ටික සමහරලාවට ලියා ගන්න නැත්නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. එතකොට දැන් අපේ ධර්ම දේශනය අද දවසේ දැන් පටිගත වෙනවනේ. මේ පටිගත වෙන එකෙන් මේ පින්නතුන්ට ගන්න පුළුවන් ඒක පිටපත. අරගෙන කතා කරලා ඒ කිව්වට පස්සේ අපි ඒක කොහොම හරි ලබා දෙන්නම්. එතකොට මේක නැවත නැවත අහන්න පුළුවන්. එතකොට මොනවා හරි සටහන් කරගන්නව නම් පොතක් කියන් අරගෙන ඉවිල්ලා තියෙන ඒ කිතා හොඳ තත්ත්වයක්. මොකද මේ අහනවට වඩා මේ අපි පැහැදිලි කරන අවස්ථාවේ ලියාගත්තා නම් හරි. මෙන්න මේ අවබෝධය මේ පින්නතුන්ට එන්න ඕන. මේ සෝතාපන්න මාර්ගය දැකගත්තා කියලා කියන්නේ උන් එතකොට. සෝතාපන්න මාර්ගය දැක්කා වෙනවා මෙන්න මේදී. බාහිරේ රූප තියෙනවා. ඒ රූප අපිට දකින්නට බෑ. බාහිරේ ශබ්ද තියෙනවා. ඒ ශබ්ද අපිට අහන්න බෑ. එහෙනම් මේ ඇහෙන්නේ මොනවද මේ? බාහිරේ තියෙන ශබ්ද නෙවෙයිද? මොන දැන් ප්‍රශ්නාර්ථ ලකුණක් ඉන්න ඕනේ. බාහිරේ ගන්ධ සුවඳ තියෙනවා. මතකනේ? බාහිරේ අපි කිව්වා රූප තියෙනවා, රූපේ තියෙනවා, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, ඔන්න ගන්ධ තියෙනවා. බාහිරේ ගන්ධ තියෙනවා. ඒ ගන්ධ අපිට කවදාවත් විඳින්න බෑ. ඒ ගන්ධ සුවඳ අපිට දැනෙන්නේ. බාහිරේ රස තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඔන්න රස තියෙනවා. බාහිරේ තියෙනවා. රස කියන්නේ උපාදාය රූපය. හැබැයි ඒ රස කවදාවත් අපිට විඳින්න බෑ. බාහිරේ පහස තියෙනවා කවදාවත් ඒ පහස අපිට විඳින්න බෑ. බාහිරේ තියෙනවා ධම්මා රම්මන. අර ඒවා නැවත නැවත සිහි කරන්න පුළුවන් ඒවා බාහිරේ තියෙනවා. හැබැයි ඒවා අපිට කවදාවත් සිහි කරන්න බෑ. ඔන්න එහෙමනම් මේ පින්නතුන්ට වැටහෙන්න ඕන කරුණු සේරම එකතු වුණාට පස්සේ මොකක්ද? බාහිරය සම්පූර්ණයෙන්ම ඇත්තටම අපෙන් අයින් වෙලා නේද තියෙන්නේ. අපේ මෝඩකම නිසා නේද මේ බාහිරය අපි දකිනවා. බාහිරය අපිට ඇහෙනවා. බාහිරේ තියෙන ගඳ සුවඳ අපිට දැනෙනවා. බාහිරේ තියෙන රස අපිට දැනෙනවා. බාහිරේ තියෙන පහස අපිට දැනෙනවා. බාහිරේ ওই තියෙන කලින් අපි ගත්ත සිතුවිලි ඒවා නැවත අපිට සිතන්නට පුළුවන් කියලා අපි අරගෙන තියෙන්නේ වැරදියට නේද? තවත් විදිහකින් කිව්වොත් අවිද්‍යාව නිසා, මෝඩකම නිසා, නොදන්නාකම නිසා තමයි අපි හිතන්නේ බාහිරයේ තියෙන රූප තමයි අපි දකින්නේ. මේ මෝඩකමින්ද. යථා ස්වરૂපය බාහිරයේ තියෙනව අපිට දකින්න බෑ. මෙන්න මේක තේරුම් ගත්තා නම් හරි. අන්න සම්මා දිට්ඨියට ආවා. බාහිරයේ තියෙන රූප අපිට දකින්න බෑ. බාහිරයේ තියෙන ශබ්ද අපිට අහන්න බෑ. ඒකට බාහිර අතහැරෙනවා ඇත්තටම අපි. ඇත්තම தත්ති බාහිරේ අතහැරලා තියෙන්නේ අපේ මෝඩකම නිසා අපි හිතනවා බාහිරේ තියෙන එකක් අපිට ඇහෙනවා කියලා. හරිද? දැන් මේ පින්නතුන්ට හිතෙන්න ඕන මේ මාර දෙයක් නේ මේ කියන්නේ. දැන් අපිට අපි කෑමක දැන් උදේ අපි හිල්දානේ වැළඳුවානේ. ඒත් පිඟානේ දිවිච්ච රස නේද මේ ආවේ. දැන් මේ කියනෝනේ බාහිරේ තියෙන රස අපිට කවදාවත් විඳින්න බෑ කියලා. ඒ කියන්නේ අපි හිතනවා බාහිරේ තියෙන රස තමයි අපිට ආවේ කියලා. අපේ මෝඩකම අවිද්‍යාව නිසා. ඇත්තම தත්ත්වය පැහැදිලි කරනවා අද දවසේ. ඇත්ත தත්ත්වය පැහැදිලි කරාම මේ පින්නතුන්ට වැටහෙවි. අපි මුලා වෙලා නේද මේ සසර යන්නේ? අපි විහිම්ම නේද මේ සසර යන්නේ? නැත්තම් මේ සසර යන්න ඕනේ නෑ නේද? ඒ කියන්නේ සසර බැමි ඔන්න ගැලවෙනවා අපි. පැහැදිලිද? හරි. එහෙමනම් හොඳින් වටහා ගන්න බාහිරෙත් එක්ක ඇත්තටම අපේ කිසි ගනුදෙනුවක් නෑ මේ ලෝකේ. අපේ මෝඩකම හින්දා තමයි අපි හිතන්නේ බාහිරේ තියෙන රූප අපි දකිනවා, බාහිරේ තියෙන ශබ්දයි අපිට ඇහෙන්නේ, බාහිරේ තියෙන ගඳ සුවඳයි අපිට දැනෙන්නේ, බාහිරේ තියෙන රසයයි අපිට දැනෙන්නේ, බාහිරේ තියෙන පහසයි අපිට දැනෙන්නේ, බාහිරේ තියෙන සිතුවිලි තමයි අපිට මේ සිහිපත් වෙන්නේ කියලා අපි හිතනවා. පැහැදිලිද? එහෙමනම් නැවත කියලා මේ කැලේ අපි නවත්තනවා මොකක්ද? බාහිරේ තියෙන රූප දකින්න බෑ. ඇත්ත తත්වය ඕකයි. බාහිරේ තියෙන සද්ද අපිට අහන්න බෑ. ඇත්ත తත්වය ඕකයි. බාහිරේ තියෙන ගඳ සුවඳ කවදාවත් අපිට දැනෙන්නේ නෑ. ඇත්ත తත්වය ඕකයි. බාහිරේ තියෙන රස කවදාවත් අපිට විඳින්න බෑ. ඇත්ත తත්වය ඕකයි. බාහිරේ තියෙන පහස කවදාවත් අපිට විඳින්න බෑ. අපි රැවටිලා ඉන්නේ. බාහිරේ තියෙන පහස අපිට විඳින්න බෑ.
මේ ධම්මාරම්මන බාහිරේ තියෙන අරමුණු කවදාවත් අපි ගත්තට අපිට ඒක සිහිපත් කරගන්න බෑ. ඔන්න ඔය ටික මතක තියාගන්න. පැහැදිලිද? ඉන්පස්සේ ඔන්නේ කිව්වේ බාහිරේ අතහැරිලා තියෙන්නේ කියලා ඇත්තට. දැන් තවත් කරුණක් කියනවා. ඒ තමයි මේකත් හොඳින් අහගන්න. අපි දැකපු දෙයක් නැවත කවදාවත් අපිට දකින්න බෑ. දැන් මාර කතාවක් නේද මේ කියන්නේ කියලා හිතෙන්න ඕනේ. දැකපු දෙයක් කවදාවත් අපිට දකින්න බැරි ඇයි? මේ දැන් අපි දකින්නවනේ දැන් ওই දැකපු අයමනේ දැන් මේ සිල්ලත්තු ඉන්නවා අපි මේ දකින්නේ දැකපු අයම නේද කියලා හිතනවා. මේ උනන්දුව තියෙනවා නම් මේ පින්නතුන්ට මීට වඩා කුතුහලයේ ඇති කරන ධර්මදේශනයක් නැති වෙන්න ඕනේ. මේ මොනවද කියන්නේ කියලා බලාපොරොත්තු වෙන්න ඕනේ. බලාගෙන ඉන්න මොකද දැන් අෂ්ටාංග සීලය සමාදන් වෙලා බොරු කියන්නේ නැහැනේ. මේ පැත්තෙන් බොරු කියවෙන්නේ නැත්නම් 100%ක් මේක සාහිතිකයි නම් Taman තමයි මුලා වෙලා මෙච්චර කල් හිටියේ කියලා Tamanට තේරෙන්න ඕනේ. මුලාව දැන් පෙන්නලා දීලා ඒ මුලාව නැත්නම් අවිද්‍යාව පොඩ්ඩක් හරි දුරු කරන්න තමයි මේ හදන්නේ කියලා තේරෙන්න ඕනේ. දැන් අපි පැහැදිලි කරන්නේ දැකපු දෙයක් කවදාවත් අපිට දකින්න බෑ. අපි හිතනවා නම් දැකපු දෙයක් තමයි මේ දකින්නේ කියලා අපි රැවටිලා. අන්න මෝඩකම අවිද්‍යාව වේදී. දැකපු දෙයක් අපිට කවදාවත් දකින්න බෑ. අහපු සද්දයක් අපිට කවදාවත් නැවත අහන්න බෑ. විඳපු ගද්දයක් මං කියන්නේ බාහිරේ තියෙන විඳිනවා කියලා. මං ඒක කිව්වනේ බාහිරේ තියෙන විඳින්න බෑ කිව්වනේ. දැන් මේ කියන්නේ බාහිරේ තියෙන දැකපු දෙයක් කියන්නේ නැහැ. මං කියන්නේ දැකපු දෙයක් කවදාවත් නැවත දකින්න බෑ. ඇහිච්ච දෙයක් කවදාවත් නැවත අපිට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිත්‍ය වෙලා යනවා. ඔව් අනිත්‍ය වෙලා යන එක තමයි අපි හරියට ඔව් අනිත්‍ය වෙලා යන එක තමයි මේ පෙන්නන්නේ. හැබැයි අනිත්‍ය කියන එක තමා අපි දැනගත යුත්තේ මොන ආකාරයෙන්ද කියන එක පැහැදිලි කරනවා. දැන් මේ පින්නත් අම්මා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි ඔතෙන්දී එක කෑල්ලක් මම පැහැදිලි කරනවා මේ පින්නතුන්ට ගොඩක් වැදගත් වේවි. මීට කලින් අපි මේ පින්නතුන්ට කිව්වා අස්සජි කියලා හාමුදුරුවෝ කෙනෙක් ගැන. අර අස්සජි කියන්නේ අර මේ කවුද අපේ හිටියේ හාමුදුරුවෝ පස් දිනක් අපිට මේ පස්සක මහලු ඒ අස්සජි ඒ රාතන් වහන්සේ නෙවෙයි වෙනත් හාමුදුරුවෝ කෙනෙක් හිටියා. අස්සජි කියලා හාමුදුරුවෝ දැන් ගොඩක් වයස්ගත වෙලා. ඒ හාමුදුරුවෝ ගොඩක් අසනීප වෙලා. මේක කලින් ධර්මදේශනයක අපි පැහැදිලි කරා. ඒ අස්සජි හාමුදුරුවෝ අසනීප වෙලා බොහොම කනගාටුවෙන් ඉන්නවා. මේ ශාසනයේදී දැන් තව වැඩි කාලයක් ඉන්නේ නැහැ කියලා එයා දන්නවා අස්සජි හාමුදුරුවෝ. එච්චර අසනීපයි. බරපතල ලෙස අසනීපයි. ඒ අස්සජි හාමුදුරුවෝ බොහොම දුකෙන් ඉන්නේ මේ ශාසනයේදීවත් ඵල නෙලා ගන්න බැරි වේද කියලා. බොහොම හිතී ඉන්නකොට භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ මේක දැකලා මේ අස්සජි හාමුදුරුවෝ ගාවට වැඩම කරනවා. වැඩම කළා අහනවා අස්සජි ඔබ ඉන්නේ මොන හරි කුකුසකින්ද සැකයකින්ද කුතුහලයකින්ද ඔබට මොකක් හරි සැකයක් තියෙනවද? එහෙමයි ස්වාමීන් මං ඉන්නේ සැකයකින් කියලා. ඔබ ඉන්නේ ඔබේ සීලය ගැන සැකෙන්ද කියලා. නෑ ස්වාමීන් මං සීලය ගැන නම් සැකයකින් නෙවෙයි කියනවා. එහෙනම් ඔබ කුමක් ගැනද සැකයකින් ඉන්නේ කියලා. මට තාම හිත සමාධිගත කරගන්න බැරුණා ස්වාමී කියනවා. හිත සමාධිගත කරගන්න බැරුණා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා අස්සජි මගේ මේ ශාසනය සීලේ කෙලවර කොට ඇති එකක් නෙවෙයි. සීලේ කෙලවර කොට ඇති එකක් නම් ඔබ සීලය ගැන දුක් වුණාට කමක් නැහැ. මගේ මේ ශාසනය සමාධිය කෙලවර කොට ඇති එකක් නෙවෙයි. ඔබට සමාධිගත වෙන්න බෑ වුණා කියලා හිත ඔබට දුක් වෙන්න වෙනවා. මොකද මගේ ශාසනය සමාධිය කෙලවර කොට තියෙනවා නම් එහෙම එකක් නෙවෙයි මේ ශාසනය. මගේ ශාසනය සමාධිය කෙලවර කොටක් නෙවෙයි තියෙන්නේ. හොඳයි. ඔබට මෙන්න මේ ධර්මයේ තේරෙනවද කියලා අහනවා. බුදු පියාණන් වහන්සේ අහනවා ඔබට මේ ධර්මයේ තේරෙනවද කියලා අහනවා. අස්සජි රූපය අනිත්‍යද නිට්ටයද කියලා අහනවා. ස්වාමීනි අනිත්‍යයි කියනවා. අපි කියන දේ නෙවෙයි මේක. මේ බවත් මම වටහා ගත්තේ මම අවබෝධ කරගත්තේ මේ පහුගිය මාස දෙක තුනේදී. ඒකයි මම කිව්වේ මීට කලින් ධර්ම දේශනාවල අපි සඳහන් නොකරපු ප්‍රකාශ නොකරපු දේවල් මෙතෙන්දි පැහැදිලි කරනවා කියලා. මේක පැහැදිලි කරාට පස්සේ මේ පින්නතුන් පුදුම වේවි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන. ඒ ධර්මයේ ස්වාක්කාත ගුණය ගැන. එතකොට අහනවා අස්සජි හඳුරෝන්ගෙන් අපේ බුදු පියාණන් වහන්සේ අස්සජි මේ රූපය නිට්ටයද අනිත්‍යද? අපි කියන එක නෙවෙයි මේ. ඒකයි මම කිව්වේ උත්තරේ හරි. නමුත් ඒ අවබෝධතාවයේ තියනවද කියලා අපිට හරියට කියන්න බෑ. රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි කියනවා. ඊට පස්සේ අහනවා හොඳයි වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. හොඳයි. සංඥාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. සංඛාරය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි.
විඥානයේ නිත්‍යද අනිත්‍ය ස්වාමීනි. හොඳයි අස්සජී. රූපය, වේදනාව, සංඥාව, සංකාර විඥානයේ අනිත්‍යයි නම් ඒක දුකද සැපද? දුකයි ස්වාමීනි. හොඳයි. ඔය රූපේ, වේදනාව, සංඥා, සංකාර විඥානය අනිත්‍යයි නම් දුක නම් ඒක මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද මේ අස්සජී? බෑ ස්වාමීනි. ඒක අනාත්මයි කියලා කියනකොටම රහත් භාවයටපත් වෙනවා. රහත් භාවයටපත් වෙනවා. ඒ කියන්නේ සංසාරේ පුරුදු කළා මේ වගේ ධර්මදේශනාවන්ට අහුම්කම් දීලා ඒ අස්සජී හාමුදුරුවෝ නුවණ වඩලා තිබ්බේ. මේ පින්නතුන්ගේ නුවණ වැඩිලා තියෙන්නේ. නෑ කියලා හිතන්න එපා. නුවණ වැඩිලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට අහනකොටම ටග්ගාලා යථාර්ථය අවබෝධ වුණා. ඒක අපි කිව්වේ මේ පින්නතුනුත් උනන්දුවෙන් හරියට මේක අහගෙන හිටියොත් ගොඩක් ලොකු එහාට යන්න බැරි වුණාට වැදගත්ම දේ අමාරුම දේ මොකක්ද? සෝතාපන්න මාර්ගය දැක්කොත් මෙන්න මේකයි සෝතාපන්න මාර්ගය කියලා මේ පින්නතුන් දින්නා කියලා හිතන්න. එතකොට සෝතාපන්න මාර්ගයේ දැක්කා නම් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ටික එනවා. අපි කිව්වා බාහිරේ තියෙන රූපයක් අපිට දකින්න බෑ. බාහිරේ තියෙන සද්දයක් අපිට ඇහෙන්නේ නෑ. ඒක අවබෝධතාවය ආවනම් හරි. ඒකට හිතුව ගමන් කෙලින්ම සෝතාපන්න මාර්ගයට ආව ඔබේ පින්නතුන්. හරිද? බාහිරේ තියෙන ගන්ධයක් අපිට විඳින්න බෑ. බාහිරේ තියෙන රසයක් අපිට විඳින්න බෑ. බාහිරේ තියෙන පහසක් අපිට විඳින්න බෑ. බාහිරේ තියෙන අරමුණක් අපිට සිහිපත් කරන්න බෑ කවදාවත්. ඒක. ඒ කියන්නේ බාහිරේ ඇත්තටම අතහැරිලායි තියෙන්නේ. මෝඩ කමින්ද අපි බාහිරයට ගිහිල්ලා බාහිරය අල්ල ගන්නවා. පැහැදිලිද? හරි. ඊළඟ එක තමයි දැකපු දෙයක් නැවත අපිට දකින්න බෑ. අපි හිතනවා නම් දැකපු දෙයක් දකින්න කියලා අන්න මෝඩකම අවිද්‍යාවයි තියෙනවා. මේ පින්නතුන්ට වටහා ගන්න පුළුවන් නම් මේ දකින්නේ දැකපු දෙයක් නෙවෙයි. නැවත මේ දකින්නේ දැකපු දෙයක් නෙවෙයි. මේ දකින්නේ අලුත් දෙයක් කියලා වටහා ගන්න පුළුවන් නම් අන්න මාර්ගයට වැටිලා අනිවාර්යයෙන්ම කිසිම සැකයක් නැහැ. එතකොට දැකපු දෙයක් නැවත දකින්නට බෑ. අහපු ශබ්දයක් නැවත අහන්නට බෑ. විඳපු ගන්ධයක් නැවත විඳින්නට බෑ ජීවිතේ කවදාවත්. විඳපු රසයක් නැවත විඳින්නට බෑ. විඳපු පහසක් නැවත කවදාවත් විඳින්නට බෑ. එකවරක් ගත්ත අරමුණක් නැවත කවදාවත් ගන්න බෑ. එකවරක් ගත්ත ධම්මාරම්මණයක්, එකවරක් ගත්ත සිතුවිල්ලක්, එකවරක් සිහි කරපු සිතුවිල්ලක් නැවත කවදාවත් සිහි කරන්න බෑ. ඔන්න ඔය ටික තේරුණා නම් මේ පින්නතුන්ට පාර දැක්කා. පැහැදිලිද? හරි. එහෙමනම් අපි දැන් සම්බුද්ධ පූජාව තියන්න අවශ්‍යයි. නමුත් අපිට මම හිතන විනාඩි 10ක් විතර තියෙනෝනේ. 10:45 නැවතුම තියෙන්නේ නේ. ඔව්. දැන් මෙන්න අපි උදාහරණ දෙකක් කියනවා. මේ උදාහරණ දෙකත් හොඳින් අහගන්න. දැන් මේ උදාහරණ දෙකක් නැත්නම් පොඩි කතා දෙකක් කියන්නේ. දැන් උදාහරණයක් කියන්නේ මොකටද? උදාහරණයක් කියන්නේ යම්කිසි ගැඹුරු දෙයක් වටහා ගන්න අමාරු වෙනකොට ඒ ගැඹුරු දේ පැහැදිලි කරලා දෙන්න අපේ ජීවිතේට හුරු පුරුදු දෙයකින් ඒ ගැඹුරු දේ පැහැදිලි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට තමයි අපි කියන්නේ උදාහරණයක් දෙනවා කියන්නේ. නේද? උදාහරණයක් දෙන්න නිතරම යම් ගැඹුරු දෙයක් තියෙනවා. ඒ ගැඹුරු වචන පාවිච්චි කරලා කිව්වට වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන්නේ නැති අවස්ථාවකදී ඒ ගැඹුරු දේ පැහැදිලි කරලා දෙන්න අපේ ජීවිතේට වඩා හුරු පුරුදු වචන පාවිච්චි කළා, හුරු පුරුදු යම්කිසි ක්‍රියාදාමයක් පාවිච්චි කරලා අපි යම්කිසි සිද්ධියක් පෙන්වු කරලා දෙනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ උදාහරණයක් කියලා. උදාහරණයක් එතකොට දෙන්නේ නිකන් අහගෙන ඉන්න නෙවෙයි, හොඳින් වටහා ගන්න ඉදිරියේදී ඊට වඩා ගැඹුරු දෙයක් මේ උදාහරණයත් එක්ක සම්බන්ධ කරනවා. ඒ නිසා මේ පින්නතුන් මේ උදාහරණ හොඳින් අහගන්න. සරල උදාහරණයක්. හැබැයි ගැඹුරු වෙන උදාහරණ ඉදිරියේදී. මෙන්න උදාහරණය මේකයි. දැන් අපි තුන් මේ පින්නතුන් යනවා ගෙදරක අල්ලපු ගෙදර උත්සවයක් තියෙනවා. අල්ලපු ගෙදර උත්සවයට දැන් ඔන්න මේ පිටුසුන් යනවා. හොඳට ලස්සන හැඳ පැළඳගෙන යනවා. ගියාට පස්සේ බන්දේසියක තියලා මේ පිටුතුන්ට කැවිලි අල්ලනවා. බන්දේසියක තියලා දැන් තේ වලට කලින් කැවිලි අල්ලනවා. කැවිලි අල්ලනකොට ඔන්න එක තසිමක තියෙනවා කැවුම්. එක තසිමක තියෙනව මොනවද කැවුම්. කොහොමද කැවුම් කියලා අඳුරගන්නේ? මුලින්ම මේ හැඩේ පාට බලනවා. හැඩේ සහ පාට හොඳින් දැක්කා. හැඩේ සහ පාට දැක්කා. මේක හුරු පුරුදුයි මීට කලින් දැකපු එක. හරිද? මීට කලින් දැකපු එක. ඉන්න පොඩ්ඩක් මට එක කියන්න අමතක වෙච්ච කරුණක් තියෙනවා. මෙතෙන්ට මේ කරුණ කියලා මේ උදාහරණයක් යන්. දැන් අපි කලින් කිව්වනේ අවස්ථා දෙකක් කිව්වනේ. දෙකක් තමයි බාහිරේ තියෙන රූප දකින්න බෑ, බාහිරේ තියෙන ශබ්ද දකින්න බෑ, බාහිරේ තියෙන ගන්ධයන් කවදාවත් විඳින්න බෑ කිව්වනේ.
ඒකේ බාහිරේ අයින් කරා නේද? ඇත්තටම බාහිරේ අයින් වෙලා තියෙන්නේ අපි මෝඩකමටනේ බාහිරට ඈඳෙනම කියලා කිව්වේ. තවත් එකක් කිව්වනේ ඔය වගේ. කවදාවත් දැකපු දෙයක් ආයි දකින්න බෑ. කවදාවත් අහපු සද්දයක් ආයි දකින්න බෑ. මුදින් අහගන්න. කවදාවත් විඳපු ගන්ධයක් ආයි අහන්න බෑ. කවදාවත් විඳපු රසයක් ආයි විඳින්න බෑ. කවදාවත් විඳපු පහසක් ආයි විඳින්න බෑ. කවදාවත් එකවරක් ගත්ත අරමුණක් සිතිවිල්ලක් නැවත විඳින්න බෑ කියෝනේ සිතිවිල්ල. ඒ කියන්නේ කවදාවත් දැකපු දෙයක්, කවදාවත් අහපු දෙයක්, කවදාවත් විඳපු ගන්ධයක්, කවදාවත් විඳපු රසයක් මේ අතීත කාලේ ගැන නේද කියන්නේ. අතීත කාලේ ගැන නේද කියන්නේ. ඒ කියන්නේ කවදාවත් දැකපු දෙයක් අපිට දකින්න බැරි නම් අපිට අතීතයට යන්න බෑ කියලා නේද කියන්නේ මේ. පැහැදිලිද? කවදාවත් අහපු සද්දයක් නැවත අහන්න බැරි නම් අතීතයට යන්න බැරි කතාවක් නේ කියන්නේ වර්තමානයේ ඉන්න ඕන කතාවක් නේද කියන්නේ. කවදාවත් විඳපු ගන්ධයක් අපිට නැවත විඳින්න බැරි නම් අතීතයට යන්න බැරි කතාවක් නේද කියන්නේ. එහෙමනම් ඒක නේද අපේ අද දවසේ ගාථා රත්නය මාතෘකා විදියට ගත්ත කීනම් පුරාණං අතීතේ නෑ යන්න බෑ. රහතන් වහන්සේලා අතීතයට යන්නේ නෑ. නවන්නත්ති සම්භව අනාගතයට යන්නේ නැහැ වර්තමානයේ ඉන්නවා. ඒ කියන්නේ ඇත්ත ස්වરૂපයේ මේකයි. ලෝකයේ මේ ධර්මතාවයක් එන්නේ බාහිරයත් අතහැරිලා ආධ්‍යාත්මයත් අතහැරිලා බොහොම පිරිසිදුව වර්තමානයේ තමයි එන්නේ අපේ ගාවට. ඒ කියන්නේ නිර්වාණය අපේ ගාවට හැම අරමුණක් ගන්නකොටම නිවන අපේ ගාවට එනවා මෝඩ කමින්ද අපි අතහරිනවා. නිවන අපේ ගාවට එනවා මෝඩ කමින්ද අතහැරලා අපි බාහිරයට යනවා. පැහැදිලිද? හැමතිස්සෙම අරමුණක් ගන්නකොටම අරමුණ එන්නේ අතීතයයි අනාගතයයි දෙකම අතහැරිලා වර්තමානයේ එනවා. බාහිරයයි ආධ්‍යාත්මයයි ලෝකෙම අතහැරිලා ලෝකෝත්තර තත්ත්වයෙන් ඉන්නේ අපේ ගාවට. අපි ඒක දන්නේ නැහැ මෝඩයි. අපි මොකද කරන්නේ? අතීතෙට ගිහිල්ලා එළියට යනවා බාහිරයට යනවා. බාහිරේ තියෙන එකක් ඇහෙනවා කියලා ගන්නවා. රහතන් වහන්සේලා මේක දන්නවා. උන්වහන්සේලා මොනවත් කරන්නේ නැහැ. උන්වහන්සේලා අරමුණු ගන්නවා. අරමුණු ගන්නකොට උන්වහන්සේලා වර්තමානයේ අරමුණු ගන්නවා. එතනින් ඉවරයි. එතනින් ඉවරයි බාහිරට යන්නේ. අන්න ඒකයි කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ති චිත්තා ආයිතිකේ බවස්මි තේකීන බීජා අවිරුලිච්ඡන්තා නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. දීරයන් වහන්සේලා රහතන් වහන්සේලා මේ පහනි දැල්ල වගේ නිවිල යනවා. ධර්මතාවය දන්නවා. මේ පින්නතුනුත් ඔය ධර්මතාවයන් තේරුම් ගත්තොත් අන්න සෝතාපන්න මග දැක්කා. මගේ දැන් යන්නයි තියෙන්නේ ඊට පස්සේ. පැහැදිලිද? එහෙනම් අපි උදාහරණයක් ඉක්මනින්ම කියමු. දැන් ඥාති ගෙදරකට උත්සවයකට ගියා.